ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාටම. ඉතින් නංගි මල්ලි ඔයාලා දෙකතු වෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම වැලි කළමනා කරන පීඨ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලබන නෙළපාන අපසාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාවත් එක්ක. ඉතින් මේ වැඩසටහන යටතේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා වැදගත් වන ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ වැඩසටහනක් අපි ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මේ වැඩසටහන ඔයාලගේ අපසාමාන්‍ය පෙළ විභාගයේ ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා වැදගත් වේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් නංගි මල්ලි නෙළපාන කියන්නේ අපේ පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන වැඩසටහන. මෙහිදී අපි වෙනදාට කරන්නේ ලංකාවේ තියෙන දුෂ්කර ප්‍රදේශයක පාසලකට වෙත ගිහිල්ලා එම පාසලේ අපසාමාන්‍ය පෙළ හදාරන ළමයි වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු කරගන්න දේශන පැවැත්වීම වගේ දේවල්, ඒ වගේම මේ පාසල සඳහා අවශ්‍ය විද්‍යාගාර උපකරණ වගේ අධ්‍යාපනයට අවශ්‍ය භාණ්ඩ බෙදා දීම වැඩ කටයුතු අපි සිදු කරනවා. නමුත් මෙවර කොරෝනා තත්ත්වයත් එක්ක පාසලක් වෙත ගිහිල්ලා මේ දේවල් කරන්න අපට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අනුව අපි තීරණය කරා අන්තර්ජාලය හරහා Zoom තාක්ෂණය මගින් මෙවර අපසාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔයාලා වගේ ළමයි වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වැඩසටහන මෙවර Zoom තාක්ෂණය ඔස්සේ ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අද මේ වැඩසටහනේ විශේෂත්වය වන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ පාසල් නියෝජනය කරන විශාල ළමයි ප්‍රමාණයක් අද මේ වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නංගි මල්ලි O-level විභාගය කියන්නේ ඔයාලගේ පාසල් ජීවිත කාලය තුළ හම්බෙන එක්තරා ආකාරයක ඉතා වැදගත් කඩීමක්. ඉතින් මේ කඩීම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන එක තමයි පාසල් ශිෂ්‍යයන් විදිහට ඔයගොල්ලෝගේ යුතුකම සහ වගකීම වෙන්නේ. එමගින් ඔයාලගේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්නවා වගේම ඔයගොල්ලන්ගේ පාසලට අම්මට තාත්තට ගෞරවය ආඩම්බරයක් ලබා දෙන්න පුළුවන්කමක් ඔයාලට හම්බ වෙනවා. විශේෂයෙන්ම ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් වටිනාකමක් එකතු කරන්න ඔයාලට මේ ලැබිලා තියෙන අවස්ථාව උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. උපරිම ප්‍රතිඵලයක් ලබාගෙන ඔවුන්ට එම ගෞරවය අත් කර දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලගේ මේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් අපේ මේ නෙළපාන උපකාරක සම්මන්ත්‍රණ මාලාව යම් කාර්යභාරයක් ඉටු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසි ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටිනවා. පීඨ ශිෂ්‍ය සංගමයට මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් පීඨයේ පීඨාධිපතිතුමන්, පීඨ ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකතුමන්, ආචාර්ය අමාන්‍ය විජේසිංහ මහත්මිය සහ නිශංසලා ජීවන්ති මහත්මියට ස්තුතිවන්ත වන අතර ඒ වගේම ප්‍රශ්න පත්‍ර සැකසීමෙන් දායක වූ දෙවන වසර සහ පළමු වසර සියලු සහෝදරත්වයට ස්තුතිවන්ත වීමට අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ජයග්‍රහණයක් කරා යන්න ඔය සියලු දෙනාටම ශක්තිය දර ලැබෙන කියලා ප්‍රාර්ථනා කරමින් ඉදිරි වැඩ කටයුතු කරන්න සඳහා බාර දෙමින් මම නිහඬව මුලින්ම සුබ උදෑසනක් කියලා කියන හැමෝටම අපි මුලින්ම අද විද්‍යාව පේපරෙන් තමයි පටන් ගන්න ඉන්නේ. ඊට පස්සේ විද්‍යාව ගාට පස්සේ ඔයාලට මැත්ස් පේපරය අපි කරනවා. මුලින්ම අපි MCQ පේපර් එක බලමු. මම හිතන්නේ මේ පේපර් එක ඔයාලට මුලින් හම්බුණා. දැන් අපි සාකච්ඡා කරන වටේට යමු. මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මූලික ඒකක ඇසුරෙන් බලයේ SI එකක කොමක්ද කියලා. එතකොට අපි දන්නවා බලය කියවම සාමාන්‍යයෙන් මුලින්ම මතක් වෙන්නේ අපිට නිව්ටන් කියන එක නේද? ඒකේ අපි නිව්ටන් මතක් වුණාට බලයේ SI එකකේ නිව්ටන් නෙමෙයි. එතකොට අපිට දැන් ඒ කියන්නේ අපි වෙනම බලයේ SI එක මේ කියලා මතක තියාගන්න ඕනේ නැහැ. අපිට දැන් බලය කියව මතක් වෙන්නේ මේ සමීකරණ මතක් කරනවා නේද? සමාන m කියන සමීකරණය. එතකොට අපිට තේරෙනවා මේ බලය හැදිලා තියෙන්නේ ස්කන්ධය සහ ත්වරණය කියන මේ රාශි දෙකේ ගුණිතයෙන් තමයි අපිට බලය කියන එක ලැබෙන්නේ. එතකොට අපිට පුළුවන් මේ බලයේ SI එක මොකක්ද කියලා ගත්තොත් අපිට මේ m කියන ස්කන්ධය a කියන ත්වරණය මේ දෙකේ ඒකක දෙක අපි වෙන වෙනම අරගෙන ඒ දෙකේ ගුණිතයෙන් අපිට බලයේ SI එක ගන්න පුළුවන්. එතකොට ස්කන්ධයේ SI එක අපිට හම්බෙන්නේ කිලෝග්‍රෑම් කියලා. ත්වරණයේ SI එක ms ඍණ 1 ඍණ 2. එතකොට අපිට හම්බ වෙනවා බලයේ SI එකක kg ms ඍණ 2. එතකොට උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ මං හිතනවා නංගිලා මල්ලට මේක පේන්න ඇති කියලා. ඊට පස්සේ දෙවෙනි එක බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව පැවතීමට නම් තියෙන්න ඕනේ, ඒ කියන්නේ වෙන්න ඕනේ කොහොමද කියන එක. සාමාන්‍යයෙන් වස්තුවක් බල දෙකක් බල තුනක් වගේ බල ප්‍රමාණයක් යටතේ සමතුලිතව තියෙන්න පුළුවන්. එහෙම බල තුනක් යටතේ වස්තුවක් සමතුලිතව තියෙනවා නම් සපුරාලන්න ඕන අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බල තුනම ඒකතල වෙන්න ඕනේ. ඒකතල වෙන්න ඕනේ කියන්නේ ඒක එකම තලයක පිටා තියෙන්න ඕනේ.
ඒ වුණාට බල තුනක් ඒක තලයි නම් ඒ කියන්නේ හැම ඒක එකම තලයක තියෙන හැම බල තුනක්ම සමතුලිත වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ බල තුනක් සමතුලිත වෙන්න බල තුනක් මගින් වස්තුවක් සමතුලිත වෙන්න නම් ඒ බල තුන ඒක තල වෙන්න ඕනේ. ඒ වුණාට ඒක තල තියෙන හැම බල තුනකින්ම වස්තුවක් සමතුලිත වෙන්නේ නැහැ. මම හිතනවා මම කියවක තේරුම් ගන්න ඇති කියලා. දෙවෙනි කරුණ තමයි එක් බලයක් අනෙක් බල දෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කළ යුතුයි. තුන්වෙනි කරුණ තමයි බල දෙක සංප්‍රයුක්තය තුන්වන බලයට විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. එතකොට අපි මේකේ තියෙන උත්තර ගත්තොත් එහෙම බල තුනේ සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුයි. බල තුනක සංප්‍රයුක්ත බලය ශුන්‍ය වුණා කියලාම වස්තුවක් සමතුලිත වෙන්නේ නැහැ. එතකොට ඊළඟ පිළිවෙල තමයි බල තුනම එකම තලයක පිහිටුවා අපි කලින් කතා කරා එක. බල දෙක සංප්‍රයුක්ත බලය ඉතිරි බලයේ දිශාවට විය යුතුයි. මම හිතන්නේ මේ කරුණ ඔබ දන්නවා මේකත් වැරදි. එතකොට බල තුනේ ක්‍රියාරේඛාව එකම ලක්ෂයකදී හමු විය යුතුයි. එතකොට ඒක දැන් මේ වගේ ආනත බල තුනක් නම් ආනත බල තුනක නම් හිතන්න මේ මෙන්න මේ වස්තුවට මේ විදිහට බල තුනක් තුන් පැත්තට යෙදෙනකොට මෙතන ක්‍රියාරේඛාව මෙතන කියලා පේනවන්නේ නේද? ඒ කියන්නේ බල තුන ආනතයි නම් ඒක ඒකලක්ෂ වෙන්න ඕනේ. ඒ වුණාට බල තුන ආනත නොවේ නම් ඒ කියන්නේ හිතන්න මේ වගේ වස්තුවක් මත මේ පැත්තට බලයක් මේ පැත්තට බලයක් සහ මේ පැත්තට බලයක් වගේ මේ බල තුනක් එතකොට මේ වස්තුව සමතුලිතයි නම් ඒ අවස්ථාවේදී මේ අතර වස්තුව සමතුලිත නමුත් මේක ඒකලක්ෂීය වෙලා නැහැ. ඒ කියන්නේ ඒකලක්ෂීය වෙන හැම අවස්ථාවක්ම සමාන්තර වෙන්නේ නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් බල තුනේ ක්‍රියාරේඛා එකම ලක්ෂයකදී හමු විය යුතුයි කියන එකත් අපිට වැරදි. ඒතර අපිට ගන්න පුළුවන් උත්තරේ දෙවෙනි එකට උත්තරේ 3. ඊට පස්සේ දර්ශීය සෛලයක් කරන තුන්වෙනි එක තමයි දර්ශීය සෛලයක් කරන කුමක්ද? මේක පළවෙනි එක තමයි ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිම ඒකකය. අපි දන්නවා ජීවයේ ව්‍යුහමය හා කෘත්‍රිම ඒකක කියන්නේ සෛලය. එතකොට යම් සෛලයකට සම්භාව්‍ය දෙන සෛලයට අපි කියන්නේ මාතෘ සෛලය කියලා. ඊට පස්සේ තුන්වෙනි එක විභාජනයේ ලක්විය සෛලයට අපි කියනවා විභාජක සෛල කියලා. එතකොට මේ දර්ශීය සෛලයක් කියන්නේ මොකක්ද? දර්ශීය සෛලයක් කියලා කියන්නේ සියලුම ඉන්ද්‍රියක අඩංගු නිර්මිත සෛලයක්. අපි දර්ශීය සෛලයක් හදාගන්නේ අපේ අධ්‍යයනයේ පහසුව සඳහා මේ දර්ශීය සෛලය කියන එක නිර්මාණය කරගෙන තියෙන්නේ. මේ දර්ශීය සෛලයක් ඇතුලේ සෛලයක අපිට දකින්න පුළුවන් ඉන්ද්‍රියක ඔක්කොම වගේ දකින්න පුළුවන්. ඊට පස්සේ අපි යන් හතරවෙනි ප්‍රශ්නයට හතරවෙනි MCQ එකට යමු. හතරවෙනි MCQ එකේ තියෙන්නේ වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ කුමන අණුවද කියලා. ඒතර අපි පළවෙනි අණුව ගත්තොත් එහෙම CH3CHO. මේකෙදි අපිට වාර බලා ගන්න පුළුවන් කාබන් පරමාණු එකයි, හයිඩ්‍රජන් පරමාණු තුනකුයි, තවත් ආයෙ කාබන් පරමාණු එකක් තියෙනවා, තව හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා, තව ඔක්සිජන් පරමාණුවක් තියෙනවා. ඒතර පරමාණු ඔක්කොම ගණන ගත්තාම අපිට පරමාණු ඔක්කොම 7ක් තියෙනවා. මේ CCl4 අපි මේ CH3CHO වලට අපි කියන්නේ ඇසිටල්ඩිහයිඩ් කියලා. ඒතර ඒකේ ඒ අණුවේ තියෙන පරමාණු සංඛ්‍යාව 7යි. CCl4 නැත්නම් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන අණුව ගත්තාම අපිට ක්ලෝරින් පරමාණු 4ක් සහ කාබන් පරමාණුවක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම මේ පරමාණු ගන්න 5ක් තියෙනවා. H2SO නැත්නම් සල්ෆියුරික් කියන අම්ලය ගත්තාම ඔක්සිජන් 4යි, හයිඩ්‍රජන් 2යි, සල්ෆර් 1යි. එතකොට 4යි 2යි 1යි 7යි. එතකොට අපිට ගන්න පුළුවන් මේකේ තියෙන පරමාණු ගන්න 7යි. එතකොට අන්තිම එක මේ CONH2 twice කියන්නේ මේක අපි යූරියා මේ තියෙන යූරියා වල මේ තියෙන යූරියා. එතකොට වාර බලා ගන්න පුළුවන් කාබන් එකක් තියෙනවා, ඔක්සිජන් එකක් තියෙනවා, NH2 දෙකක් තියෙනවා. එතකොට NH2 දෙකක් කියන්නේ මේ නයිට්‍රජන් දෙකකුයි හයිඩ්‍රජන් දෙකකුයි. එතකොට හයිඩ්‍රජන් දෙක කියන්නේ 4ක්, නයිට්‍රජන් දෙකක් කියන්නේ එතන දෙකක්. මේ 4යි 2යි 6යි. ඔක්සිජන් පරමාණුවක් සහ කාබන් පරමාණුවක් තියෙනවා. එතකොට අපිට හම්බ වෙනවා සම්පූර්ණ පරමාණු ගන්න 8යි. ඒතර උත්තරේ වෙන්නේ 4 වෙනි පිළිතුර. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ ගත්තොත් එහෙනම් 5 වෙනි එක පෘථිවිය මතු පිටදී ගුරුත්වාකර්ෂණ 10 ms ඍණ 2යි කියලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති ගුරුත්වය කියන්නේ ස්කන්ධයක් සහිත වස්තුන් දෙකක් අතර ඇති වෙන බලයකට තමයි අපි කියන්නේ ගුරුත්ව බලය කියලා. එතකොට පෘථිවිය ගත්තාම පෘථිවියට ස්කන්ධයක් තියෙන අපිට ස්කන්ධයක් තියෙන. එතකොට පෘථිවියට සහ අපිට ස්කන්ධයක් තියෙන අපි දෙන්න අතර පෘථිවිය සහ අපි අතර ආකර්ෂණ බලයක් ඇති වෙනවා. අපි ඒකට කියනවා ගුරුත්වජ බලය. ඒ ගුරුත්වජ බලය නිසා ඇතිවන තරණයට අපි කියන ගුරුත්වජ තරණය කියලා. අපි මේක ගණනය කරාම අපිට ගුරුත්වජ තරණය අපි දන්නවා 9.8යි ms ඍණ 2. අපි මේක අපේ පහසුව සඳහා ගණන් හදනකොට 10 ms ඍණ 2 කියලා
භාවිතා කරනවා. එතකොට මේකෙදි අහන්නේ මොකද්ද? මේකෙදි අහන්නේ අපේ පෘථිවිය මතු පිටදී මෙච්චරයි නම් පෘථිවිය මතු පිටදී මිනිහගේ බර නිව්ටන් 600යි නම් හඳේදී බර කීයද කියලා. ඔයාලා දන්නවා ස්කන්ධය කියන එක මුළු විශ්වයටම අදාළයි. ඒ කියන්නේ විශ්වයේ තනින් තන වෙනස් වුණාට ස්කන්ධය කියන එක ස්කන්ධයේ අගය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය කියන්නේ මොකක් හරි වස්තුවක තියෙන පදාර්ථ ප්‍රමාණය පිළිබඳ අගයක්. බර කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ ත්වරණය නිසා ඇති වෙන බලයට තමයි බර කියලා කියන්නේ. ඒතකොට අපි දන්නවා බර සමානයි ස්කන්ධයේ වාරයක් ගුරුත්වාකර්ෂණ ත්වරණය කියලා. එතකොට මෙතන අපි බර දීලා තියෙනවා නිව්ටන් 600යි කියලා. අපි ස්කන්ධය දන්නේ නැහැ. ස්කන්ධය අපි m කියලා දාගත්තොත් ගුරුත්වාකර්ෂණ අපි 10 කියලා දාගත්තොත් අපේ පාසලේ 10 කියලා භාවිත කරන 10 කියලා දාගත්තොත් අපිට එනවා මේ මිනිහාගේ ස්කන්ධය කිලෝ 60යි කියලා. හරිද? කිලෝ 60යි කියලා එනවා. අපි ඒතකොට දන්නවා මේ මිනිසාගේ ස්කන්ධය කිලෝ 60යි කියලා. එතකොට මේ මිනිසා හඳට ගියාම මේ මිනිසාගේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. කිලෝ 60ම තමයි. එතකොට හඳේදී මිනිසාගේ බර කොහොමද අපි හොයන්නේ? මේකේ තියෙනවා සඳ මතු පිට ගුරුත්වාකර්ෂණ ත්වරණය පෘථිවියේදී මෙන් 6න් එකක්. ඒ කියන්නේ පෘථිවියේ තියෙන ප්‍රමාණය පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ ත්වරණයෙන් 6න් එකක් තමයි සඳ මතු පිටදී තියෙන ගුරුත්වාකර්ෂණ ත්වරණය. එතකොට අපි හඳේදී බර හොයන්නේ කොහොමද? කලින් විදිහට බර සමානයි ස්කන්ධය වාරයක් ගුරුත්වාකර්ෂණ ත්වරණය දාලා ස්කන්ධය අපි දානවා කිලෝ 60යි. කිලෝ 60 වැඩි කරනවා 6න් එකෙන්. මොකද පෘථිවියේදී ගුරුත්වාකර්ෂණ ත්වරණ 1යි නම් ඒකෙන් 6න් එකක් තමයි හඳේදී තියෙන්නේ. ඒතකොට අපිට පිළිතුර හම්බ වෙනවා පොඩයින 10යි වර්ධන මට මෙතන 10 ms ඍණ 2 එකෙන් 6න් එකක් තමයි තියෙන්නේ. එතකොට අපිට පිළිතුර හම්බ වෙනවා නිව්ටන් 100යි කියලා. ඒ කියන්නේ පෘථිවියේදී බර නිව්ටන් 600ක් වුණ මිනිහා හඳට ගියාට පස්සේ මිනිහාගේ බර වෙන්නේ නිව්ටන් 100ක්. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 6 වෙනි එක සාන්ද්‍රණය 1 මෝල් ඝන ඩෙසිමීටර් ද්‍රාවණයක ග්ලූකෝස් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 500ක් හදා ගන්න අවශ්‍ය ග්ලූකෝස් කන්දේ කොපමණද කියලා අහන්න අපි. මේ 1 මෝල් ඝන ඩෙසිමීටර් කියන්නේ මොකද්ද? 1 මෝල් ඝන ඩෙසිමීටර් කියන්නේ ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ ලීටර් එකක් කියන එක. ඒ කියන්නේ ඝන ඩෙසිමීටර් එක පරිමාවක් සමාන වෙනවා ලීටර් එකක පරිමාවකට. එතකොට සෙන්ටිමීටර් මෙතන ඝන සෙන්ටිමීටර් 500ක් අපෙන් අහලා තියෙනවා. ඝන සෙන්ටිමීටර් 500ක් කියන එක සමාන වෙනවා මිලිලීටර් 500කට. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? මේ ලීටර් එක මවුල් එකක් තියෙන ද්‍රාවණයකින් මිලිලීටර් 500ක ප්‍රමාණයක් හදා ගන්න ඕන නම් අපි එකතු කරන්න ඕන ග්ලූකෝස් කන්දේ කීයද කියලා. එතකොට අපි දන්නවා ලීටර් එකේ තියෙන මවුල් 1යි නම් මිලිලීටර් 500ක තියෙන්න ඕන මවුල භාගයයි. ඒ කියන්නේ මේ මිලිලීටර් 500ක තියෙන ග්ලූකෝස් මවුල භාගයක්. ඒ කියන්නේ 0.5 මවුල තමයි තියෙන ග්ලූකෝස්. මේකේ දීලා තියෙනවා ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් මවුලයට 180යි කියලා. ඒ කියන්නේ ග්ලූකෝස් මවුලයක ස්කන්ධය 180යි නම් අපෙන් අහන 0.5 ගෙන් මේක දෙකෙන් බෙදුවොත් අපිට හම්බ වෙනවා එකතු කරන්න ඕන ග්ලූකෝස් ප්‍රමාණය ග්‍රෑම් 90ක්. ඒතර උත්තරේ වෙන්නේ දෙවෙනි උත්තරේ. හරි නේද? අපි එතකොට යන් ඊළඟ ප්‍රශ්නයට. පහත සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. එතකොට මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා මුලින් බලමු. මිශ්‍රණයක් කියන්නේ යම් පදාර්ථයක් තුළ ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් අඩංගු වෙනවා නම් එවැනි පදාර්ථයක් අපි මිශ්‍රණයක් කියලා හඳුන්වනවා. එතකොට මිශ්‍රණ ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. සමජාතීය මිශ්‍රණ සහ විෂමජාතීය මිශ්‍රණ කියලා. සමජාතීය කියන්නේ මිශ්‍රණයේ එකම සංයුතියක් තියෙන මිශ්‍රණයකට අපි කියනවා සමජාතීය මිශ්‍රණයක් කියලා. ඒ වගේ මිශ්‍රණයක වර්ණය, එතකොට විනිවිද පෙන්න බව, ඝනත්වය වගේ භෞතික ලක්ෂණ මේ මිශ්‍රණයේ පුරාවටම සමානයි. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ලුණු ද්‍රාවණයක් නැත්නම් සීනි ද්‍රාවණයක්. එතකොට විෂමජාතීය මිශ්‍රණයක් කියන්නේ විෂමජාතීය මිශ්‍රණයක මිශ්‍රණයේ පුරාම සංයුතිය ඒකාකාර නැහැ. ඒ කියන්නේ මේ මිශ්‍රණයක තනින් තනට ඒකේ සංයුතිය වෙනස් වෙනවා. ඒ වගේ මිශ්‍රණයක වර්ණයේ විනිවිද පෙන්න බව, ඝනත්වය වගේ භෞතික ලක්ෂණ හැමතැනම සමාන වෙන්නේ නැහැ. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් වැලි දිය කරපු වතුර, මඩ දිය කරපු වතුර නැත්නම් සිමෙන්ති බදාම් මිශ්‍රණයක් වගේ දෙයක් අපිට ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක්ද කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ. මොකද එතිල් මධ්‍යසාර සහ ජලය කියන දේ හොඳින් මිශ්‍ර වෙනවා. එතකොට මේ දෙකෙන් විතරයි සමජාතීය මිශ්‍රණයක් හැදෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ අපෙන් 8 වෙනි ප්‍රශ්නේ අහන්නේ ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයක් පූර්ණ තරංග ඍජුකරණයට භාවිතා කරලා ගන්න ප්‍රතිදානය කුමක්ද කියලා. එතකොට මේ ඔයාලට පළවෙනි
පළවෙනි උත්තරෙන් ඔයාලට පේන ඇති මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියවම සාමාන්‍ය මෙහෙම ස්වභාවයන් තියෙන්නේ. මේ තියෙන ප්‍රත්‍යාවර්ත ධාරාවක්. එතකොට මේ පළවෙනි එකේ මේ දීලා තියෙන්නේ මේ තියෙන්නේ සරල ධාරාවක්. එතකොට අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් තරංග අර්ධ තරංග ඍජුකරණයට ලක් කරාට පස්සේ අපිට හම්බෙන්නේ මේ වගේ ප්‍රතිදානයක්. මේ යට මෙන්න මේ යට කොටස ඉවත් වෙනවා. උඩ කොටස විතරයි ඉතුරු වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ ප්‍රතිදානයක් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ මෙතන අපි කියන්නේ පූර්ණ තරංග ඍජුකරණය ගැන. පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරාට පස්සේ අපිට හම්බෙන්නේ මේ පූර්ණ තරංග ඍජුකරණයට ලක් කරන්න අපි ඩයෝඩ් හේතුවක් භාවිතා කරනවා. එහෙම ඩයෝඩ් හේතුවක් භාවිතා කරාට පස්සේ අපිට පූර්ණ තරංග ඍජුකරණය පසුව ප්‍රතිදානය හම්බෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේන ඇති මේක මේ වෝල්ටේජතාවය අඩු වෙනවා වැඩි වෙනවා. ඒ හින්දා අපි මේකට දාරිත්‍රකයක් භාවිතා කරලා මේක සුමටනය කරාට පස්සේ මෙන්න මේ වගේ තැන් අඩු වෙනවා. එතකොට අපිට අවසාන ප්‍රතිදානයේ විදියට ඒ කියන්නේ දාරිත්‍රකයන් මගින් සුමටනය කරලා පූර්ණ තරංග ඍජුකරණයට ලක් කර ධාරාවකින් ප්‍රත්‍යාවර්ත ධාරාවකින් අපිට හම්බෙන්නේ මෙන්න මේ වගේ ප්‍රතිදානයක්. එතකොට අපිට ගන්න පුළුවන් උත්තරේ මේ වගේ ප්‍රතිදානයක් තියෙන මේ හතරෙනි උත්තරේ. ඒතර අපි ගන්න පුළුවන් හතර තමයි උත්තරේ. ඊට පස්සේ අපෙන් අහන මේ 9 වෙනි ප්‍රශ්නේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව වනුයේ කියලා. එතකොට අපි දන්නවා කාබන් මේ මවුලයක් කියන්නේ මොකද්ද? මවුලයක් කියන්නේ අවගාඩ්‍රෝ සංඛ්‍යාවක් නේද? එතකොට අණු මවුලයක් කියන්නේ අණු අවගාඩ්‍රෝ සංඛ්‍යාවකට අපි කියන අණු මවුලයක් කියලා. අවගාඩ්‍රෝ සංඛ්‍යාව තමයි 6.02 වාරයක් 1023. එතකොට අපෙන් අහන්නේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව වනුයේ කියලා. 6.02 වාරයක් 1023 තමයි අවගාඩ්‍රෝ සංඛ්‍යාව. මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ අපි ගත්තොත් මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් ගත්තොත් එහෙම ඒ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් ඇතුලේ අණු තියෙනවා මෙන්න මේ වගේ ගානක් 6.02 වාරයක් 1023 වගේ ගානක් තියෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක් ඇතුලේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණුවක් ගත්තාම අපිට බලන්න පුළුවන් කාබන් පරමාණුවක් සහ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා මේකේ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියන මේ අණුවක තියෙන පරමාණු ගන්න සම්පූර්ණ පරමාණු ගන්න 3ක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් මේ ඔක්සිජන් පරමාණු දෙකක් සහ කාබන් පරමාණු. එතකොට අපෙන් අහන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයේ තියෙන මුළු පරමාණු සංඛ්‍යාව. එතකොට අපිට මේ මුළු පරමාණු සංඛ්‍යාව හොයාගන්න පුළුවන් මේ අවගාඩ්‍රෝ සංඛ්‍යාව අපිට 3ෙන් ගුණ කරලා. මොකද කාබන් ඩයොක්සයිඩ් අණුවක තියෙන පරමාණු ප්‍රමාණය 3ක් හින්දා. හරිද? එතකොට උත්තරේ වෙන්නේ 9ට උත්තරේ වෙන්නේ පළවෙනි එක. 9ට 1. ඊට පස්සේ අපි යමු 10 වෙනි ප්‍රශ්නෙට. මේකදී අහන මේ තියරියක් තියෙන්නේ අන්තරායට ලක් වූ ශාඛා සතුන් වෙළඳාම් කිරීම ආශ්‍රිත රෙගුලාර් තුළ සමුද්‍යා ජූනි මැයි කියන මාසවල 2009 දී ලංකාවේ තමයි මේ ගිවිසුම පත් කරලා තියෙන්නේ. මේක ඇත්තටම අහන්න පුළුවන් දෙයක්. මොකද මේ ලංකාවේදී තිබ්බ ගිවිසුමක් මේක. මේකට උත්තරේ තමයි සයිට්ස්. ඒ කියන්නේ තුන්වෙනි උත්තරේ මේක මේ ලංකාවේ කොළඹ තමයි 2019 දී මේ ගිවිසුම පැවැත්වුවේ. අපි අනිත් ගිවිසුම් ගැන ගත්තොත් මේවා ඔයාලගේ තියරි තියෙන රැම්සා ගිවිසුම ඒක තිබ්බීම් සම්බන්ධ එකක්. එතකොට රියෝ කියන්නේ ජෛව විවිධත්වය සුරැකීම පිළිබඳ සම්මුතියක්. ඔයාලා මේ ටික බලාගන්න මේ තියරි පාඩම් ටිකක් තියෙන්නේ. එතකොට අපි ඊළඟ ප්‍රශ්නෙට ගියොත් 11ට නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රාවල වැඩිපුර අඩංගු සංඝටකය මොකක්ද කියලා අහනවා. මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කෙලිම උත්තරේ ගන්න පුළුවන් ජලය කියලා. මොකද ඕන කෙනෙක් දන්නවා මුත්‍රාවල වැඩියෙන්ම අඩංගු වෙන්නේ ජලය. අපි ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ජලයේ තියෙනවා 96ක්. 96ක් වගේ ප්‍රමාණයක් ජලයේ තියෙනවා. යූරියා අපිට 2ක් වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තව 2ක් තියෙනවා අනිත් අම්ල මොනවද? යූරික් අම්ලය, ඒ වගේම අනිත් අයන තියෙනවා. ක්‍රියටිනින්, ඇමෝනියම්, සෝඩියම් වගේ අයන 2ක් පමණ මේ යූරියා වල අඩංගු වෙලා තියෙනවා. මම ඉක්මනට කරගෙන යන්නේ මොකද අපිට තියෙන කාල සීමාව ගොඩක්ම සීමිතයි. ඒ හින්දා අඩු කාලයක් තුළ ප්‍රශ්න වැඩි ප්‍රමාණයක් කරගන්න තමයි මම ඉක්මනට කරගෙන යන්නේ. අපි යමු 12 වෙනි ප්‍රශ්නයට. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලගේ WhatsApp group තියෙනවා, Telegram group තියෙනවා. ඒ group දෙකට message එකක් දාලා මේ අපෙන් අහන්න මොකක් හරි මේ අපි කතා කරන ප්‍රශ්න පිළිබඳ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා.
ඊට පස්සේ අපි යන 12 වෙනි ප්‍රශ්නෙට මේකේ තියෙන HA කියන සංයෝගයක් ජලයට දැම්මට පස්සේ ජලය ඒ කියන්නේ ජලයේ ද්‍රාවණයක H+ අයන A- අයන සහ OH- කියන අයන තියෙනවලු. ඒ වගේම විසමනය නොවූ HA අණුද දකින්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම අන්තිමට තියෙනවා මෙම ද්‍රාවණයේ pH අගය 7ට අඩුයි කියලා. 7 කියන්නේ උදාසීන අගය. 7ට වැඩි නයි කියන්නේ 7 8 9 10 11 12 ඒ කියන්නේ 14 වෙනකන් අපි ඒවා සාමාන්‍යයෙන් සලකන්නේ භස්ම විදිහට. 7ට අඩු ඒවා. ඒ කියන්නේ 6 5 4 3 2 1 වගේ pH අගයන් තියෙන අපි ඒවා හඳුන්වන්නේ අම්ල කියලා. එතකොට මේක අපිට කියන pH අගය 7ට අඩුයි කියලා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම දන්නා මේක අම්ලයක්. ඊට පස්සේ බලන්න ඕන අම්ල මේකේ ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද කියලා. මේක අපි කියනවා මේ HA කියන ද්‍රාවණය ජලයට දානවා කියලා. ඒ කියන්නේ මේකේ අපි සමීකරණ ලිව්වොත් HA ධන H2O අපි ජලයට දාන්නේ. H2O වුණාම මේක අපිට කියනවා H+ අයන සහ A- අයන සමග මේ OH- කියන අයනක් තියනවලු. හරිද? එතකොට ඒ වගේ විසමනය නොවූ HA අණු තියෙනවා. විසමනය නොවූ HA අණු කියන්නේ මේ අණු කැඩිලා නැහැ. මේවා ඒ විදිහටම තියෙනවා. ඔයාලට මතක ඇති දුබල අම්ල ප්‍රබල අම්ල කියන දේවල් අපි වර්ගීකරණය කරනවා. මේ දුබල ප්‍රබල කියලා අපි වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා. ප්‍රබල කියන්නේ අපි අණු ප්‍රමාණයක් ජලයට දැම්මට පස්සේ ඒවා සම්පූර්ණයෙන්ම විඝටනය වෙනවා නම් අපි ඒවට කියනවා ප්‍රබල අම්ල කියලා. එහෙම සම්පූර්ණ විඝටනය වෙන්නේ නැත්නම් ඒ කියන්නේ භාගික විඝටනය වෙනවා නම් අපි ඒවට කියන්නේ දුබල අම්ල කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ HA කියන අපි මේ HA අම්ල අපි ජලයට දැම්මට පස්සේ මේ තව HA ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක සම්පූර්ණ විඝටනය වෙලා නැහැ. නේද? සම්පූර්ණ විඝටනලා නැහැ කියන්නේ HA අණු සල්පයක් ඉතුරුලා දෙනවා. ඒ කියන්නේ අපිට මේක ගන්න පුළුවන් මේක දුබල අම්ලයක් කියලා. උත්තරය තමයි දෙවෙනි 112ට. ඊට පස්සේ අපි 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් 13 අපෙන් අහන්නේ කාබන් හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක පමණක් අඩංගු සංඝටකය මොකක්ද කියලා. බහු අවයවකය කුමක්ද කියලා. එතකොට ඔයාලා මේක දැනන් ඉන්න ඕන. පොලිතින් වල සාමාන්‍ය සංයුතිය අපි ගන්නේ C2H2 කියලා. C2H2 කියලා තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ මේ කාබන් සහ හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. සෙලියුලෝස් ගත්තොත් ඒකේ අපි සාමාන්‍ය මේ සමීකරණ මේ සංයුතින් දැනගන්න ඕනේ නැහැ. ඒවට මේවා අඩංගු මේවා හැදිලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ සෙලියුලෝස් ගත්තාම කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන වර්ග තුනෙන්ම හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි ටෙෆ්ලෝන් ගත්තොත් ටෙෆ්ලෝන් කියන එක හැදිලා තියෙන්නේ C2F4 කියන මෙන්න මේ අණු බහුව්‍යවීකරණය වෙලා තමයි ටෙෆ්ලෝන් හැදිලා තියෙන්නේ. ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඔක්කොගෙම මේ කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු වෙන්නේ මේ පොලිතින් කියන එක විතරයි. ඒ වුණාට මේ හතරවෙනි එකේදී අපෙන් අහලා තියෙන වල්කනයිස් රබර්. අපි නිකන් රබර් විතරක්, ඒ කියන්නේ ස්වභාවයේ පවතින රබර් ගත්තොත් අපිට රබර් වල බලා ගන්න පුළුවන් කාබන් හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය දෙක පමණයි. ඒ වුණාට මෙතන අපි දීලා තියෙනවා මේ වල්කනයිස් රබර් කියලා. වල්කනයිස් රබර් කියන්නේ අපි සල්ෆර් එකතු කරලා මේකේ ශක්තිමත් භාවය වැඩි කරලා තියෙන රබර් වලට. එතකොට මේ වල්කනයිස් කියන රබර් වල සල්ෆර් අඩංගු වෙනවා. ඒ හින්දා පිළිතුර වෙන්නේ එක පොලිතින්. අපි ගියොත් ඊළඟ ප්‍රශ්නයට 14 වෙනි ප්‍රශ්නයට ගියොත් මේකේ සෝඩියම් පරමාණු දෙකක් තියෙනවා. එකක් පරමාණුවක් අනිත් එක අයනයක්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ 11 කියන්නේ මේක පරමාණු ක්‍රමාංකය, මේ 20 කියන්නේ මේකේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවට. එතකොට සාමාන්‍ය උදාසීන පරමාණුවක නම් ප්‍රෝටෝන ගන්න සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන ගන්නට. එතකොට මේ දෙක ගත්තාම අපිට හොයාගන්න පුළුවන් මේ පළවෙනි එකේ පළවෙනි සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන තියෙනවා 11ක්. ඉලෙක්ට්‍රෝන ගන්න ඒ ගානමයි 11ක් තියෙනවා. නියුට්‍රෝන ගාන අපිට මේ 20න් 11 අඩු කරාම එන ගාන 9 අපිට ලියා ගන්න පුළුවන්. දෙවෙනි සෝඩියම් එක ගත්තාම ඒකේ තියෙන්නේ මේ යට තියෙන්නේ ප්‍රෝටෝන 11ක් තියෙනවා. ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒ වගේම නියුට්‍රෝන ගාන අපිට හදා ගන්න පුළුවන් 23 11න් අඩු කරාම 12යි. නියුට්‍රෝන ගන්න 12යි. ඉලෙක්ට්‍රෝන ගන්න එනවා අපිට මේ මෙතන ධන අයනයන්නේ තියෙන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ තියෙන්නේ ධන අයනයක් කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ඉලෙක්ට්‍රෝන ගන්නට වඩා ඉලෙක්ට්‍රෝන එකක් අඩුයි මේක. ඒකට සාමාන්‍යයෙන් තියෙනවනේ මේ ප්‍රෝටෝන ප්‍රමාණය සමාන ඉලෙක්ට්‍රෝන ගන්නත් තියෙන කෙනෙක් 11ක් තියෙන්න ඕනේ. මේක ධන අයනයක් ඉඳලා ඉලෙක්ට්‍රෝන තියෙන 10ක්. ඒකට ඔයාලට බලා ගන්න බලන්න මේකේ ප්‍රෝටෝන ගන්න විතරයි සමාන වෙන්නේ. ඒ කියන්නේ 17ට උත්තරේ 2 දෙකෙන් ප්‍රෝටෝන ගන්න සමානයි. ඊට පස්සේ අපි වෙලාව නම් අඩුයි අතරම 15 වෙනි ගත්තොත් එම ඕසෝන් ස්තරය ඡය වීම කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන්නේ මේ ඔක්කොම හරිතාකාරයි. මේ තියෙනවා මේ දීලා තියෙන වායුන් හතරම හරිතාකාර වායුන්. මේ වායුන් හතරම පෘථිවියේ උෂ්ණත්වය වැඩි කරන්න දායක වෙනවා.
මෙතනින් ඕසෝන ස්තරයේ ඡය වීම කෙරෙහි වැඩිම දායකත්වයක් වැඩිම බලපෑමක් ඇති කරන්නේ මේ CFC කියන වායුව. මේ CFC කියන වායුව හැදිලා තියෙන්නේ ක්ලෝරින් ෆ්ලෝරින් සහ කාබන් එකතු වෙලා. ඒක අපි කියනකොට මේ විදිහට තමයි CFC අණුව තියෙන්නේ. මේක මේ පාරජම්බුල කියන නැත්නම් අල්ට්‍රා වයලට් කිරණ වැදුනට පස්සේ මේකේ මේ Cl කියන පරමාණුවක් ගැලවිලා මෙයා Cl පරමාණුව බවට පත් වෙනවා. එතකොට මේ Cl සාමාන්‍ය ඕසෝන් වල දන්නවා ඇති ඕසෝන් වල සාමාන්‍ය සමීකරණයේ ඕසෝන් කියන්නේ මේ වගේ අණුවක් O3 අණුව. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා නැත්නම් ඕසෝන් කියලා කියන්නේ. මේ ඕසෝන් ක්‍රියා කරන්නේ මේ O3 අණු වායුගෝලයේ තියෙන ඔක්සිජන් අණු සමග O2 අණු මේ O2 අණුවක් වායුගෝලයේ තියෙන ඔක්සිජන් අණුවක් සමග සම්බන්ධ වෙලා තමයි O3 අණුව හැදෙන්නේ. මේ O3 කියන්නේ මේක තමයි ඕසෝන්. මේ තියෙන ඕසෝන් අණුවක්. එතකොට මේක හැදෙන්නේ කොහොමද? සූර්යාගෙන් එන පාරජම්බුල කිරණ නැත්නම් UV කිරණ අවශෝෂණය කරගෙන මෙයා O3 අණුවක් බවට පත් වෙනවා. ඔයාලට බලා ගන්න බලන්න මේක මේ ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේක O3 වුණා වගේ මේක අනිත් පැත්තට O2 දාන O බවට පත් වෙනවා. ඒ වුණාට ඒතර මේක තමයි ඕසෝන් වල ප්‍රතික්‍රියාව ප්‍රධාන ප්‍රතික්‍රියාව මේක. ඒ වුණාට මේ Cl මේ Cl පරමාණු මේ O3 සමග ප්‍රතික්‍රියා කරනවා. O2 සමග ප්‍රතික්‍රියා කරනවා. O3 සමග ප්‍රතික්‍රියා කරලා හදන්නේ මේ ප්‍රත්‍යවර්ත ගන්න නෙමෙයි. මෙයා හදන්නේ තනි රේඛීය ප්‍රතික්‍රියාවක්. එතකොට මේක අනිත් පැත්තට වෙන්නේ. ඒකෙන් වෙන්නේ මේ තියෙන O3 අණු ගන්න අඩු වෙන එක. එහෙම තමයි මේ ඕසෝන් ස්තරයේ ඡය වෙන්නේ CFC හින්දා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මේකේ මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. මෙතන A හා B අතර සමග ප්‍රතිරෝධය 42 නෙමෙයි මේක වෙනස් කරගන්න ඕන 4යි ඕම් වෙන පරිදි කියලා. එතකොට ඔයාලට මේ ගාන හදා ගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති දැන් මේ වගේ මේ පළවෙනි ගාන ගත්තොත් එහෙම මේකේ වෙන්න මේ ප්‍රතිරෝධක දෙක ශ්‍රේණිගතව තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රේණිගතව සම්බන්ධයි නම් අපිට මේ දෙක එකතු කරන්න පුළුවන්. 1.5 කියලා අපිට කෙලින්ම එකතු කරලා මේ උඩ කොටසේ මේ ප්‍රතිරෝධය 6යි ඕම් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ ඊට පස්සේ එහෙම හැදුවට පස්සේ මම මේ ගන්න මේ පොඩියට කරගෙන යන්නම්. එතකොට අපිට හම්බ වෙනවා මේ වගේ මෙතන ඕම් 6යි මේ පල්ලෙන් තියෙන ප්‍රතිරෝධය ඕම් 12යි. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රතිරෝධය සහ මේ ප්‍රතිරෝධයකින් මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ඔයාලා දන්න සමීකරණ අපි දාමු. 1ට R සමානයි 1ට R1 දාන R2 අපි දැම්මොත් 1ට 6 දාන 1ට 12. එතකොට මේ සමීකරණ සුළු කරලා පස්සේ අපිට හම්බ වෙනවා R සමානයි ඕම් 4යි කියලා. මයික්මන්ට් කරේ මොකද මේ අනිත් ගණන් වලට වෙලා වැය කරේ නැහැ. මේ විදිහට තමයි මේ ගණන් හදන්නේ. එතකොට උත්තරය අපිට එනවා පළවෙනි උත්තරේ. 17 වෙනි ප්‍රශ්නට ගියොත් අපි ජීවීන්ගේ ශ්වසනයේදී ඔක්සිජන් වායුව සම කාබන් ඩයොක්සයිඩ් උමාරුන පෘෂ්ඨය මේක ඔයාලා තියරි වල තියෙනවා. උත්තරය තමයි ගර්ත බිත්තිය. මොකද ගර්තය හරහා තමයි ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව විසරණය වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා 18 වෙනි එක pH අගය වැඩි වීමේ අනුපිළිවෙල මොකක්ද කියලා. ඔයාලා බලා ගන්න බලන්න මේකේ දීලා තියෙන අම්ල සහ බෂ්ම මිශ්‍රණයක් තමයි දීලා තියෙන්නේ. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මේක ප්‍රබල බෂ්මයක්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දෙවෙනි NH4OH. එතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ මේක දුබල බෂ්මයක්. CH3COOH කියන්නේ මේක දුබල අම්ලයක්. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. එතකොට අපි කලින් කතා කරපු විදිහට pH අගේ අම්ලවල pH අගේ අඩුයි. බෂ්මවල pH අගේ වැඩි. එහෙනම් pH අගේ අඩු එකේ ඉඳන් වැඩි පිළිවෙලට හදුවොත් එම අඩුම pH අගයක් තියෙන්නේ ප්‍රබල අම්ලවල. එතකොට අඩුම pH අගයක් තියෙන්නේ D වල. D වලට වැඩිය දුබල අම්ලවල pH අගේ වැඩි. එතකොට ඒ කියන්නේ C ඊට පස්සේ අපිට එනවා දුබල බෂ්මය කියන්නේ B. ඊට පස්සේ අපිට අන්තිමට එනවා ප්‍රබල බෂ්මය. පිළිතුරු වෙන්න ඕනේ 2. හරි නේද? ඊට පස්සේ අපි යමු 19 වෙනි ප්‍රශ්නයට. 19 වෙනි ප්‍රශ්නය ගත්තාම මේක අපෙන් අහන්නේ ශෛලම සහ ප්ලෝයම වල ප්‍රධානම ඒ කියන්නේ නිවැරදි කෘත්‍ය මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ශෛලම් භාවිතා කරන්නේ ජලය සහ අයන ශාකේ පුරා පරිවහණය වෙන්න. එතකොට ප්ලෝයම ශාකයක් භාවිතා කරන්නේ ශාකේ පුරා ආහාර පරිසංක්‍රමණය කරන්න. එතකොට
ශෛලම අපි ශෛලම වල තවත් කෘත්‍යයක් විදිහට අපිට කියන්න පුළුවන් මේ ශාකයට සන්ධාරණය සපයන එක. එතකොට හරි පිළිතුර අපි ගන්න පුළුවන් මේ ශෛලම ජල පරිවාහනයව සන්ධාරණය වෙන්න ඕනේ. එතකොට ඒත් එක්කම ෆ්ලෝයම් වල ආහාර පරිසංක්‍රමණය කියන එක තියෙන්න ඕනේ. එතකොට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක ජල පරිවාහනය නැත්නම් ශෛලම ජල පරිවාහනය කරනවා ෆ්ලෝයම ආහාර පරිසංක්‍රමණය කරනවා කියන එක. හරි නේද? අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 20 වෙනි ප්‍රශ්නයට 20ට මම වෙලාව නැතිනම් මම ඉක්මනට කියාගෙන යනවා. විද්‍යුත් චුම්බක ප්‍රේරණය සංසිද්ධිය පදනම් වන උපකරණය මේක තියෙන කොටස ජල දඟර චුම්බක මයික්‍රොෆෝනය. හරි අපි යමු ඊළඟට. කිසියම් උසක් දක්වා ජලයේ පුරවා ඇති භාජනයේ පතුල මත ඇති කරන පීඩනයට බලපාන සාධකය වන්නේ කුමක්ද කියලා අහලා තියෙනවා. ඔයාලා මතක ඇති ජලය මගින් පතුල මත ඇති කරන බලයට තමයි අපි කියන්නේ පීඩනය කියලා. ඒකෝට පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඔයාලට මතක ඇති භාජනයේ හැඩ, ඒ කියන්නේ භාජන හැඩය මෙහෙම වුණත් මේ පතුල මත ඇති කරන පීඩනය කියන එකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. මේ හැම එකම පීඩනය සමානයි. මේ පීඩනය වෙනස් වෙන්න බලපාන එකම සාධකය තමයි මේ ජල කඳේ සිරස් උස කියන එක. ඒතර උත්තරේ වෙන්නේ දෙවෙනි එක. ජලයේ පරිමාව කොච්චර වුණත් මේ පතුල මත ඇති කරන පීඩනය බලපාන්නේ HρG කියන එක මත. ඒ කියන්නේ ජල කඳේ උස. HρG ගත්තාම G කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය, ඒක හැමතැනටම නියතයි. ρ කියන්නේ ජලයේ ඝනත්වය. මේ ρ කියන්නේ ජලයේ ඝනත්වය. එතකොට ρ කියන්නේ ජලයේ ඝනත්වය, G කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. මේ දෙක හැමතැනටම නියතයි. ජලය භාවිතා කරනවා නම් හැමතැනටම නියතයි. ඒතකොට වෙනස් වෙන්නේ මෙන්න මේ H කියන මේ සාධක විතරයි. ඒ කියන්නේ ජල කඳේ සිරස් උස මගින් තමයි මේ පීඩනය බලපාන සාධකය. අපෙන් අහනවා බහුන්‍යෂ්ටික සෛලයක් වන්නේ කුමක්ද කියලා. මේකත් තියෙන කොටසක්. බහුන්‍යෂ්ටික සෛලයක් වෙන්නේ කංකාලපේශී සෛලය. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නය. එතීන් මවුල එකක් පූර්ණ දහනයට ලක් කළ විට සෑදෙන ජලයේ ස්කන්ධය කොපමණද කියලා අපෙන් අහනවා. ඔයාලා දන්නේ නැති එතීන් එතයින් කියලා වර්ග තුනක් තියෙනවා. එතීන් කියන්නේ එතීන් කියන්නේ CH6 කියන එක, එතීන් කියන්නේ CH4, එතයින් කියන්නේ CH2. එතකොට සමාන මෙතන C2H4, C2H2, C2H6 තමයි එතීන් කියන්නේ. එතකොට එතීන් කියන්නේ C2H4 කියන එක. අපි එතකොට C2H4 කියන අණුව දහනය කරාට පස්සේ අපි බලමු මොකද්ද හැදෙන මේ සංඝටක, ඒ කියන්නේ හැදෙන ප්‍රතිඵල මොනවද කියලා. කියන්නේ C2H4 අණුවක් පූර්ණ දහනයට ලක් කරනවා. දහනය වලදන දහනය කියන්නේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරනවා කියන එක. එතකොට ඒක ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරාම ඔයාලට හම්බ වෙනවා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. අපි මේක තුලනය කරොත් එම කාබන් දෙකක්, මෙතන කාබන් දෙකක් තියෙන ඉඳලා අපි මෙතන දානවා කාබන් ඩයොක්සයිඩ් 2යි කියලා. හයිඩ්‍රජන් 4ක් තියෙන ඉඳලා ඒක සමතුලිත වෙන්න අපි දානවා ජල අණු 2යි කියලා. එතකොට කාබන් සමතුලිතයි, හයිඩ්‍රජන් සමතුලිතයි. සමතුලිත නැත්නම් ඔක්සිජන් විතරයි අපි බලමු. මෙතන ජලයේ ඔක්සිජන් අණු දෙකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් අණු දෙක ගන්න දෙකක් 4ක් තියෙනවා. එතකොට සම්පූර්ණ ප්‍රතිඵලවල තියෙන ඔක්සිජන් අණු ගන්න 6යි. අපි මෙතන දාමු ඔක්සිජන් අණු 3යි. එතකොට මේ ප්‍රතික්‍රියාවම තුලිතයි. අපෙන් අහන්නේ මේ දැන් එතීන් මවුල එකක් පූර්ණ දහනයට ලක් කළ විට සෑදෙන ජලයේ ස්කන්ධය කොපමණද කියලා. අපි දන්නවා ඔක්සිජන් වල ස්කන්ධය අපි ගන්න මවුලයට ග්‍රෑම් 16 කියලා. ඒ කියන්නේ ඔක්සිජන් මවුලයක් ගත්තොත් ග්‍රෑම් 16ක් බරක් තියෙනවා. හයිඩ්‍රජන් ගත්තොත් අපි ගන්න එකක් කියලා. එතකොට ජලය කියන්නේ H2O. ඒකේ හයිඩ්‍රජන් අණු පරමාණු දෙකක් තියෙනවා. ඔක්සිජන් පරමාණු එකක් තියෙනවා. එතකොට ඔක්සිජන් පරමාණුවක් 18යි 16යි. හයිඩ්‍රජන් පරමාණු එක ගානේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ ජලය අණුවක අණුක ස්කන්ධය අපිට හම්බ වෙනවා ග්‍රෑම් 18ක්. ඒ කියන්නේ ජල අණුවක තියෙනවා ග්‍රෑම් 18ක්. එතකොට මේ සමීකරණයේදී අපිට බැලුවාම අපිට පේනවා මෙතන එතීන් එක මවුලයක් දහනය කරාම අපිට හම්බෙලා තියෙනවා ජල අණු දෙකක් නේද? මේ එතීන් 2යි H2O කියලා අපිට හම්බෙන්නේ. කියන්නේ ජල අණු දෙකක් තියෙනවා. එතකොට මේ ජල අණු දෙක හම්බෙන්නේ අපි මේ එක C2H4 අණුවක් දහනය කරාම. එතකොට අපෙන් අහන්නේ මේ සෑදෙන ජල ස්කන්ධය කියන්නේ ජල අණු මවුල දෙක ස්කන්ධය තමයි අපෙන් අහන්නේ. එක ජල අණු මවුලයක ස්කන්ධය අපිට හම්බෙන්නේ ග්‍රෑම් 18යි කියලා. දෙකක් ඉඳන් අපි දෙකෙන් වැඩි කරාම අපිට හම්බ වෙනවා ග්‍රෑම් 36යි කියලා.
එතකොට මේකේ පිළිතුර අපිට එන්නේ 3. අපි යමු ඊළඟට ශබ්ද විකාශනයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුලින් ප්‍රචාරණය වීමේදී තරංගයේ අපි දන්නවා ධ්වනි තරංගයක් ගත්තම මේ යාන්ත්‍රික තරංග. ඒ කියන්නේ මේවා වාතය ගමන් කරනකොට ශක්තිය හානියක් සිදු වෙනවා. එතකොට මේ ශක්තිය හානියක් සිදු වෙන එකෙන් මොකද වෙන්නේ? තරංගයේ විස්තරය තමයි අඩු වෙන්නේ. මේ සංඛ්‍යාතයේ මේ සංඛ්‍යානේ මෙතන සංඛ්‍යාතය වෙන්න ඕන. සංඛ්‍යාතයේ ප්‍රවේගය තරංගායමය වගේ දේවල් මේ අඩු වෙන්නේ. විස්තරය තමයි අඩු වෙන්නේ. ඊට පස්සේ අපි කම 25 වෙනි ප්‍රශ්නේ ගත්තොත් එහෙම දියැලක් පාමුල වායු බුබුළු සහිත ජලයේ පිහිනන මිනිසෙකු දිය ගිලීමට ඇති ඉඩකඩ වැඩිමයට හේතුව. මේක උඩුකුරු තරපම ගැන තමයි අහලා තියෙන්නේ. ඔයාලා දන්නා උඩුකුරු තරපම ගැන සමීකරණ තමයි U = V ρ G කියන එක. මේ V කියන්නේ ඒ ගිල්ලා තියෙන පරිමාව, ρ කියන්නේ ඒ ද්‍රාවණයේ ඝනත්වය, මෙතන ජලයේ ඝනත්වය, G කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ දියැලක් පාමුල වායු බුබුළු සහිත ජලයක්. ඒ කියන්නේ මේ දියැල්ල ගොඩක් උඩකින් දැන් වැටෙන්නේ. ඒ ගොඩක් උඩකින් වතුර වැටෙනකොට මේ වාතයේ තියෙන වායු අංශුත් මේ වතුරට එකතු වෙනවා. එතකොට මේ දියැලක් පාමුල තියෙන වතුරේ මේ බුබුළු දකින්න පුළුවන් ගොඩක්ම මොකද මේ වාතයේ තියෙන අපි දැන් ගොඩක් උඩින් වැටෙනින්ද ඒ වැටෙනකොට වාතයේ තියෙන වායු අණු සමග ගැටිලා ඒ වායු අණු එක තමයි මේ ජලයේ තියෙන්නේ. එතකොට මේ බුබුළු සහිත ජලයේ ඝනත්වය සාමාන්‍ය ජලයට වඩා ඝනත්වය අඩුයි. එතකොට මේ ඝනත්වය කියන එක අඩු වෙනවා. ඒ හින්දා ඒ එකම පරිමාවක් මගින් නැති කරන උඩුකුරු තරපම මේ ජලයේ ඝනත්වය අඩු වෙමින් ඉඳ උඩුකුරු තරපමත් අඩුයි. ඒ හින්දා සාමාන්‍ය වල දන්නේ මිනිසෙක් නේ ඕනම දෙයක් පාවෙන්නේ මේ උඩුකුරු තරපම හින්දා කියලා. එතකොට මේ ජලයේ ඝනත්වය අඩුවීම හින්දා සාමාන්‍ය මේ වගේ තැනක මිනිහෙක් ගිලෙන්න දෙන ඉඩකඩ වැඩි. ඒතර උත්තරේ වෙන්නේ 4 වෙනි එක. ජලය මගින් යෙදෙන උඩුකුරු තරපම අඩුවීම. හේතුව තමයි මේ ජලයේ ඝනත්වය අඩුයි. මොකද ඝනත්වය සමාන ස්කන්ධය බෙදීම් පරිමාවනේ වායුන් එකතු වුණා කියන්නේ ජලයේ තියෙන ස්කන්ධය අඩු වෙනවා. ඒ කියන්නේ ඒකීය පරිමාවක් ගත්තාම ඒ වායුන් වැඩි ජලයේ ස්කන්ධය වැඩි. ඒ හින්දා ඝනත්වය අඩු වෙනවා. ස්කන්ධය අඩුයි ඝනත්වය අඩු වෙනවා. ඒ හින්දාම උඩුකුරු තරපම අඩු වෙනවා. හරිනංගේ මල්ලි මං හිතනවා MCQ ටික වලට තේරුණා කියලා. දැන් ඊළඟට ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මේ විද්‍යාව දෙක කොටස් තමයි තියෙන්නේ. මම මේ දෙක කොටස කරගෙන යන්න අපේ ලක්නා සහෝදරියට මම මේ වෙලාවේදී මේක බාර දෙනවා. අපිට තියෙන්නේ අපි කතා කරමු ස්ට්‍රක්චර් ඩිසයින් එකේ දෙවෙනි ප්‍රශ්නය. හරි. මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා නම් හරි. ඒ ප්‍රශ්නේ මුලින්ම අහලා තියෙන්නේ අපේ වර්තමානයේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝක ප්‍රජාව මුහුණ දෙමින් පවතින අර්බුදකාරී අවස්ථාව සඳහා හේතු වූ රෝගය නම් කරන්න. එහි රෝග ප්‍රභේදය කුමක්ද? එතකොට අපි හැමෝම දන්නවා මේ කාලේ වෙනකොට ලෝකෙටම ඒ කියන්නේ අපි දන්නවා හැමතැනම තියෙන ලෝකෙම තියෙන ලෙඩක් තමයි කොරෝනා වෛරස් එක. එතකොට අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ රෝගය කුමක්ද කියලා. එතකොට ඒකේ උත්තරේ විදියට එන්න ඕනේ රෝගයේ විදියට එන්න උත්තරේ තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වගේම අපෙන් අහනවා ඒකේ රෝග කාරකය කුමක්ද කියලා. රෝග කාරකය තමයි වෛරස් එක. ඒ කියන්නේ මේ COVID-19 කියන රෝගය හදන රෝග කාරකය තමයි වෛරස් එක. ඒ කියන්නේ විවිධ අපිට හැදෙන ලෙඩ රෝග බැක්ටීරියා මගින් හැදෙන්න පුළුවන්, වෛරස් මගින් හැදෙන්න පුළුවන්, දිලීර මගින් හැදෙන්න පුළුවන්. එතකොට මේ රෝගය හැදෙන්නේ වෛරස් එකක් මගින්. ඒතකොට රෝග කාරකය තමයි වෛරස්. අපි වෛරස් ගැන කතා කරනවා නම් වෛරස් කියලා කියන්නේ ඇත්තටම අපිට ඒක කියන්න බෑ ජීවි කෙනෙක්ද අජීවි කෙනෙක්ද කියලා. ඒ මොකද එයාගේ ජීවි ලක්ෂණක් තියෙනවා, අජීවි ලක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ වෛරස් කියන්නේ ඇත්තටම අපි ඒක කියන්නේ ජීවි ලක්ෂණ මෙන්ම අජීවි ලක්ෂණ තියෙන කුඩා අංශු විශේෂයක් කියලා. මේගොල්ලන් ව්‍යුහයෙන් ගොඩාක්ම ඒ කියන්නේ ප්‍රමාණයෙන් ගොඩාක්ම කුඩායි. අපි නැනෝමීටර් වලින් තමයි මේගොල්ලන්ව මනින්නේ. මිලිමීටර් සෙන්ටිමීටර් නෙවෙයි, නැනෝමීටර් කියන්නේ ඉතාම කුඩා එකකයක්. එතකොට අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් විතරයි මේගොල්ලන් දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ වෛරස් වල හැදිලා තියෙන ව්‍යුහය ගත්තොත් හරිම සරල ව්‍යුහයක් තියෙන්නේ. ඒගොල්ලන්ගේ වටේ තියෙනවා ප්‍රාවරය කියලා එකක්. ඒක ප්‍රෝටීන වලින් හැදිලා තියෙන්නේ. ප්‍රෝටීනමය කොපුවක් එක. ඒ ප්‍රාවරය ඇතුලේ හිස් කුහරයක් තියෙන්නේ. ඒ කුහරය ඇතුලේ තියෙනවා න්‍යෂ්ටික අම්ල. එතකොට න්‍යෂ්ටික අම්ල DNA වෙන්න පුළුවන්. එහෙම නැත්නම් RNA වෙන්න පුළුවන්. හැබැයි දැන් හිතන්නකෝ දැන් එක වෛරස් එකකට තියෙනවා නම් DNA එයාට තියෙන DNA විතරයි. RNA තියෙනවා නම් තියෙන්නේ RNA විතරයි.
ඒ විදිහට ඒ DNA හරි RNA හරි අඩංගු වෙනවා. එතකොට එච්චර තමයි වෛරස් වල ව්‍යුහය කියලා ඒගොල්ලන්ගේ ව්‍යුහය කියලා කියන්න තියෙන. හරිම සරලයි. එතකොට අපේ දෙවෙනි ප්‍රශ්නෙන් අහන්නේ මේ රෝගකාරක ප්‍රභේදය පෙන්වන ජීවී ලක්ෂණයක් නම් කරන්න කියලා. එතකොට මම කිව්වා වෛරස් කියලා කියන්නේ ජීවී ලක්ෂණත් පෙන්වනවා අජීවී ලක්ෂණත් පෙන්වනවා. අපිට හරියටම කියන්න බෑ එයා ජීවියෙක්ද එහෙම නැත්නම් අජීවියෙක්ද කියලා. එතකොට මම ඉස්සෙල්ලා කියලා ඉන්නම් මේගොල්ලන්ගේ තියෙන අජීවී ලක්ෂණ කීපයක් මේගොල්ලෝ පෙන්වුම් කරනවා. එකක් තමයි ශෛලීය සංවිධානයක් නොමැතිවීම. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියා සිදු නොකිරීම. මේගොල්ලන්ගේ මම කිව්වා කිසිම ශෛලීය සංවිධානයක් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් ප්‍රාග්නැස්ටිකයන් වේවා ශූන්‍යෂ්ටික වේවා හැමෝටම තියෙනවනේ යම් කිසි සෛල සංවිධානයක්. ප්‍රාග්නැස්ටික අපි දන්නවා ප්‍රාග්නැස්ටිකය කියන්නේ බැක්ටීරියා වගේ ඒ සෛල. ඒගොල්ලන්ගේ ප්‍රාග්නැස්ටික උනත් සරල උනත් ඒගොල්ලන්ගේ සෛල සංවිධානයක් තියෙනවා. ඒත් මේ වෛරස් වල කිසිම සෛල සංවිධානයක් නැහැ. මේගොල්ලන්ගේ තියෙන්නේ අර කිව්වා වගේ ප්‍රෝටීන කොපුවයි ඇතුලේ න්‍යෂ්ටික අම්ලයි විතරයි. ඒ වගේම ඊළඟ තමයි පරිවෘත්තීය ක්‍රියා සිදු නොකිරීම. ඒ වගේම මේගොල්ලන්ගේ ඇඟ ඇතුලේ ඒ දේහය ඇතුලේ කිසිම පරිවෘත්තීය ප්‍රෝටීන් නිෂ්පාදනයක්වත් කිසිම පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තමයි වගේ ඒගොල්ලන්ගේ තියෙන අජීවී ලක්ෂණ. දැන් අපි මෙතනින් අහන්නේ ජීවී ලක්ෂණයක්. එතකොට ජීවී ලක්ෂණයක් ගත්තාම අපිට කීපයක් තියෙනවා ජීවී ලක්ෂණ. එකක් තමයි ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වීම. දෙවෙනි තව එකක් ගත්තොත් ගුණන හැකියාවක් දැරීම. තව එකක් තමයි අනිවාර්ය පරිපෝෂිතයන් වීම. එතකොට මම කිව්වා වගේ මේගොල්ලන්ට ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වෙනවා. DNA හරි RNA හරි. ඒක මේගොල්ලන්ගේ ජීවී ලක්ෂණයක්. ඒ වගේම තමයි මේගොල්ලන්ට ගුණන හැකියාවක් තියෙනවා. ගුණන හැකියාව කියන්නේ මේගොල්ලන්ට පුළුවන් මේගොල්ලන්ගේ ප්‍රමාණය වැඩි කරගන්න. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට ධාරක සෛලයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට තනියෙන් ඒ ප්‍රජනන ක්‍රියාවලිය කරන්න බෑ. යම්කිසි ධාරක සෛලයකට මේගොල්ලන් ධාරක සෛලයක් හරහා තමයි ඒගොල්ලන්ගේ ගුණන හැකියාව ඒ කියන්නේ ප්‍රජනන ක්‍රියාව සිද්ධ කරන්නේ. එතකොට අනිත් එක තමයි අනිවාර්ය පරපෝෂිතයන් වීම. ඒ වගේම මේගොල්ලන්ට කිසිම වෙලාවක මේ ආහාර නිෂ්පාදනයක් කිසිම දෙයක් කරගන්න බෑ. අනිවාර්යයෙන්ම තවත් ජීවියෙක්ගෙන් තමයි මේගොල්ලන් යැපෙන්නේ. ඒගොල්ලන්ගේ ජීවිය පවත්වාගෙන යන්නේ තවත් ජීවියෙක් මත. එතකොට ජීවී ලක්ෂණ ගත්තම ඔය තුනම ගන්න පුළුවන්. ඔය තුනෙන් එතකොට ඔයගලන්ට කැමති එකක් මෙතෙන්ද ලියන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රවේණික ද්‍රව්‍ය අඩංගු වීම, ගුණන හැකියාවක් දැරීම, අනිවාර්ය පරපෝෂිතයන් වීම කියන ඔය තුනෙන් ඕනම එකක් මෙතෙන්ට හරි. උත්තරේ විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා එම රෝගකාරකය මගින් ඇති කරනු ලබන ශාක රෝගයක් සහ සත්ව රෝගයක් සඳහා උදාහරණ දෙන්න කියලා. ශාක රෝගයක් විදියට අපිට ගන්න පුළුවන් කෙසෙල් වද පීදීම, දුම්කල පත්‍ර විචිත්‍ර රෝගයත් ශාක රෝග වෛරස මගින් ඇති කරන ශාක රෝග. එතකොට ඔය මං කිව්ව ටිකෙන් ඕනම එකක් මෙතනට හරියනවා. ඊට පස්සේ සත්ව රෝගයක් ගත්තොත් අපි දන්නවා ඒ හැම එකක්ම හැදෙන්නේ වෛරස නිසා. එතකොට ඒ කිව්ව උත්තර වලින් ඕනම එක රෝගයක් මෙතෙන්ද සඳහන් කරාම හරි උත්තරේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්نين අහන්නේ මේ රෝගය ප්‍රධාන වශයෙන් මිනිසාගේ කුමන පද්ධතියට බලපෑම් ඇති කරයිද කියලා. ඇත්තටම අපි දන්නවා දැන් මේ වෛරස් දැන් ඒ කියන්නේ මේකෙන් අහන්නේ අපේ ඉස්සෙල්ලා ඇහුවනේ මේ රෝගේ නම. එතකොට අපි කිව්වා COVID-19. එතකොට අපි දන්නවා ඒ රෝගය අපේ ශ්වසන පද්ධතියට තමයි බලපෑම් ඇති කරන්නේ. එතකොට මෙතන උත්තරේ විදිහට බලාපොරොත්තු වෙන්නේ ශ්වසන පද්ධතිය කියන එක. ඊට පස්සේ අපෙන් අහන්නේ ඒ පද්ධතිය සතු ප්‍රධාන කොටස් හතරක් නම් කර එයින් ඉටු කරනු ලබන කාර්ය බැගින් ලියන්න කියලා. අපි ගත්තොත් අපේ ශ්වසන පද්ධතිය ගැන කතා කළොත් ශ්වසන පද්ධතිය මුලින්ම පටන් ගන්නේ නාස්කුහරය. නාස්කුහරයෙන් පටන් අරගෙන ඊට පස්සේ තියෙනවා ග්‍රසනිකාව. ග්‍රසනිකාවෙන් පස්සේ තියෙනවා ස්වරාලය. ස්වරාලයෙන් පස්සේ තියෙනවා ශ්වාසනාලය. ඊට පස්සේ ශ්වාසනාලය එයාගේ අවසාන කෙළවරේදී කොටස් දෙකකට බෙදිලා පෙනහළු දෙකට ගමන් කරනවා. ශ්වාසනාලිකා කියලා අපි ඒව හඳුන්වන්නේ. ඒ ශ්වාසනාලිකා නැවතත් ක්‍රමක්‍රමයෙන් බෙදෙනවා. අනුශ්වාසනාලිකා, ශ්වසන අනුශ්වාසනාලිකා ඔය විදිහට බෙදි යනවා. බෙදිලා ගිහිල්ලා අන්තිමේදීම අවසාන වෙන්නේ ගර්ත වලින්. එතකොට අපි දන්නවා අපේ ශ්වසන පද්ධතියේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය තමයි ගර්ත කියලා කියන්නේ. එතකොට දැන් අපෙන් අහන්නේ මෙතන මේ මම දැන් මේ කිව්ව
කියපු හැම කොටසක්ම ශ්වසන පද්ධතියට අයිති වෙන්නේ. එතකොට ඒ ශ්වසන පද්ධතිය මම කියපු ඒ කොටස් වලින් ඕනම කොටස් 4ක් ලියලා ඒක ප්‍රධාන කාර්ය සඳහන් කරාම හරි. එතකොට අපි ගත්තොත් නාස්කුහරය නාස්කුටීරය කොටස් පළවෙනි ප්‍රධානම කොටසක් වෙනවා. එතකොට ඒකේ කාර්ය තමයි මගෙන් සිදුවෙන ප්‍රධාන කාර්ය තමයි අපේ ආශ්වාස වාතය පිරිසිදු කිරීම. ඒ කියන්නේ අපි දැන් වාතය ආශ්වාස කරනවනේ පරිසරයේ තියෙන වාතය ආශ්වාස කරද්දී ඒ වාතයත් එක්ක දූවිලි අංශු විවිධ අංශු අපේ ආශ්වාස වාතයත් එක්කම අපේ නාස්කුටීරය ඇතුළට එනවා. එහෙම ආවට අපේ නාස්කුටීරයෙන් ඇතුළට ඒ වාතය යවන්නේ පිරිසිදු කිරීමක් පෙරීමකට ලක් කළා. ඒ සඳහා වැදගත් වෙනවා තියෙනවා නාස්කුටීරයේ කලස් සෛල කියලා සෛල විශේෂයක්. ඒ සෛල වලින් ශ්ලේෂ්මල ශ්‍රාවය කරනවා. ඒ ශ්ලේෂ්මල වල අර දූවිලි අංශු වගේ දේවල් රැඳෙනවා. ඒ නිසා අර අපේ ආශ්වාස වාතයේ තියෙන මේ වගේ දූවිලි අංශු පෙරීමක මේ ශ්ලේෂ්මල වල රැඳෙන නිසා අපේ ශරීරය ඇතුළට යන්නේ පිරිසිදු වාතය. එතකොට නාස්කුටීරයේ ප්‍රධානම කාර්යය තමයි ආශ්වාස වාතය පිරිසිදු කිරීම. ඊට අමතරව අපිට ගන්න පුළුවන් ගඳ සුවඳ දැනීම අපිට ගඳ සුවඳ දැනෙනවානේ. ඒක සිද්ධ කරන්නේත් අපේ නාස්කුටීරයේ මගින්. එතකොට ඒ වගේම වාතය උණුසුම් කළා තෙත් කිරීම පිරිසිදු කිරීම. ඒ පිරිසිදු කිරීම කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම අර මම කිව්ව විදිහට අර පෙරීමකට ලක් කළා ඒ කරන එක. එතකොට ඔය කාර්යයන් ඔක්කොම නාස්කුටීරිය මගින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඊළඟ කොටස මම කිව්වා ග්‍රසනිකාව. ග්‍රසනිකාව ගත්තොත් ග්‍රසනිකාව මතක තියාගන්න. ග්‍රසනිකාව කියලා කියන්නේ අපේ ආහාර ජීර්ණ පද්ධතියයි ශ්වසන පද්ධතියයි දෙකටම පොදු ව්‍යුහයක් තමයි ග්‍රසනිකාව කියන්නේ. එතකොට ශ්වසන පද්ධතියේදී ග්‍රසනිකාවේ කෘත්‍ය තමයි අපේ ගන්න ආශ්වාස වාතය පරිවහණය කියන්නේ සන්නයනය කරනවා. ඒ වගේම තමයි වාතය උණුසුම් කිරීම, තෙත් කිරීම වගේ දේවලුත් එමගින් සිද්ධ වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ස්වරාලය. ස්වරාලයේ ප්‍රධානම කෘත්‍ය තමයි ප්‍රධානම කාර්යය තමයි කටහඬ නිපදවීම. දැන් අපි කතා කරද්දී අපේ කටහඬ නිපදවීම සිද්ධ කරන්නේ ස්වරාලය මගින්. මේ ස්වරාලයේ තියෙනවා ස්වර තන්ත්‍ර කියලා ව්‍යුහයක්. ඒ ස්වර තන්ත්‍ර අපි කතා කරද්දී මේ ස්වර තන්ත්‍ර කම්පණය වීම මගින් තමයි අපේ කටහඬ ඇති වෙන්නේ. එතකොට ස්වරාලයේ ප්‍රධාන කෘත්‍යයට අපි කටහඬ ඇතිවීම කිව්වොත් ඒක හරි. ඊට පස්සේ තියෙන්නේ ශ්වාසනාලය. ශ්වාසනාලය කියලා කියන්නේ ඇත්තටම ඒක සෙන්ටිමීටර් 10ක් වගේ දිග, සෙන්ටිමීටර් 2ක විතර විශ්කම්භයක් තියෙන හීනි නලයක් වගේ ව්‍යුහයක් ඒක. එතකොට ශ්වාසනාලයෙන් කරන්නේ අපි ආශ්වාස කරපු වාතය කියන්නේ පෙනහළු දක්වා ගෙන යන සන්නයනය කිරීමට උදව් කරනවා. ඒ කියන්නේ ඒක ස්වරාලයනේ දැන් ශ්වාසනාලයට උඩින් තියෙන්නේ ස්වරාලය. ඊට පස්සේ තියෙන්නේ ශ්වාසනාලිකා. එතකොට මේ ස්වරාලයේ ඉඳලා ශ්වාසනාලිකා දක්වා වාතය පරිහරණය කිරීම සන්නයනය කිරීම තමයි ශ්වාසනාලය මගින් සිද්ධ කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් ශ්වාසනාලිකා මං කිව්වා ශ්වාසනාලය යාගේ අපර කෙළවරේදී කොටස් දෙකකට බෙදිලා පෙනහළු දෙකට ගමන් කරනවා. වම් පෙනහැල්ලට එකයි දකුණු පෙනහැල්ලට එකයි. එතකොට ඒව තමයි අපි ශ්වාසනාලිකා කියලා හඳුන්වන්නේ. එතකොට මේ ශ්වාසනාලිකාවල කරන්නේ වාතය උණුසුම් කිරීම, තෙත් කිරීම, පිරිසිදු කිරීම වගේ කාර්යයන් කරනවා. ඒ වගේම පෙනහළු වෙත ආශ්වාස වාතය යොමු කිරීමත් සිද්ධ කරනවා. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අනිත් ප්‍රධාන කොටසක් තමයි පෙනහළු කියලා කියන්නේ. පෙනහළු මගින් රුධිරයත් සමග වායු හුවමාරුව සිද්ධ කරනවා. ඒ වගේම ආශ්වාස ප්‍රාශ්වාසයට අවශ්‍ය සම්පීඩනය ලබා දෙනවා. දැන් මම කියවනේ අර අන්තිමටම මේක බෙදිලා ගිහිල්ලා ගර්ත වලින් ඉවර වෙන්නේ කියලා. ගර්ත වලින් තමයි ප්‍රධානම කාර්ය ඉටු කරන්නේ ශ්වසන පද්ධතියේ. ඒ කියන්නේ අපි ගන්න ඒ කියන්නේ රුධිරය වෙත වායුගෝලීය ඔක්සිජන් යොමු කිරීම හා රුධිරයෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරලා වායුගෝලය වෙත යොමු කිරීම කරන්නේ ගර්ත මගින්. එතකොට ගර්ත වලින් තමයි වායු හුවමාරුව සිද්ධ වෙන්නේ. එතකොට ගර්ත කියලා කොටසක් විදියට ගර්ත කියලා නම් කරලා ඒකේ කෘත්‍ය විදියට අපිට කියන්න පුළුවන් වායුගෝලීය ඔක්සිජන් යොමු කිරීම, රුධිරය වෙත වායුගෝලීය ඔක්සිජන් යොමු කිරීම හා රුධිරයෙන් CO2 ඉවත් කිරීම කියලා. එතකොට ඔය මං කිව්ව කොටස් වලින් කොටස් ඕනම කොටස් 4ක් ලියලා කිව්ව ඒවට අදාළ කාර්යයන් මෙතන සඳහන් කරාම හරි. ඊට පස්සේ
අපෙන් අහන්නේ ඊළඟ B කොටසේ ප්‍රධාන ජෛව භූරසායන චක්‍ර දෙකක් සඳහන් කරන්න කියනවා. එතකොට එතෙන්දී ඔයගොල්ලෝ දන්නවා අපිට කියන්න පුළුවන් කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය, ඔක්සිජන් චක්‍රය, ෆොස්ෆරස් චක්‍රය. ඔය චක්‍ර කිව්ව හතරෙන් ඕනම චක්‍රයක් මෙතෙන්ට ඕනම දෙකක් මෙතන සඳහන් කරාම හරි. ගොඩක් හොඳයි නයිට්‍රජන් චක්‍රය, කාබන් චක්‍රය වගේ සඳහන් කරනවා නම් ගොඩක් මේ දෙක කියන්නේ ප්‍රධානවම කතා කරන දෙකක්. එතකොට මේ දෙක හරි අර හතරෙන් ඕනම දෙකක් මෙතෙන්දී සඳහන් කරන්න. ඊට පස්සේ රූප සටහනක් දීලා තියෙනවා. මේ රූප සටහනේ අපි තියෙන්නේ ඔයගලන්ට දැක්කහම පේනවා ඇති නයිට්‍රජන් චක්‍රය තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. නයිට්‍රජන් චක්‍රය ගැන කෙටියෙන් කිව්වොත් අපි දන්නවා වායුගෝලීය නයිට්‍රජන් තියෙනවා. වායුගෝලීය වායු ගත්තාම වැඩිපුරම තියෙන්නේ නයිට්‍රජන්. ඒ වුණාට ශාකවලට හැම මේ නයිට්‍රජන් ඒ විදියට දැන් කියන්නේ N2 විදියටනේ වායුගෝලීය තියෙන්නේ. ඒ තිබ්බට ඒ විදියට ඒ කියන්නේ ඒගොල්ලන්ට කිසිම එකකින් උපකාරයක් නැහැ. කියන්නේ ඒ විදියට ඒගොල්ලන්ට අවශෝෂණය කරගන්න බැහැ නයිට්‍රජන් ශාකවලට. එතකොට වායුගෝලීය නයිට්‍රජන් ශාකවලට උරා ගන්න නම් ඒ නයිට්‍රජන් යම්කිසි ක්‍රියාවලියකට ලක් වෙලා නයිට්‍රේට් අයන බවට පත් වෙන්න ඕනේ. එතකොට ඒක තමයි නයිට්‍රජන් චක්‍රයෙන් කතා කරන්නේ. එතකොට ඒක කරන්නේ ඇත්තටම දැන් වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න පුළුවන් විශේෂ බැක්ටීරියා විශේෂ ඉන්නවා. ඒ බැක්ටීරියාවන් ගොඩක් වෙලාවට ඉන්නේ ඒගොල්ලන් අර රනිල ශාක තියෙන්නේ. ඒ රනිල ශාකවල මූල ගැටතිවල තමයි මේ සුද්‍රජීවීන් ඉන්නේ. එතකොට ඒ සුද්‍රජීවීන්ට හැකියාව තියෙනවා මේ වායුගෝලීය නයිට්‍රජන් තිර කරන්න. වායුගෝලීය නයිට්‍රජන් තිර කරනවා ඒගොල්ලන් ඇමෝනියම් අයන විදියට තිර කිරීමේ හැකියාව ඒගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ ඒ ඇමෝනියම් අයන ක්‍රමක්‍රමයෙන් ඊට පස්සේ තවත් මේ සුද්‍රජීවීන් විශේෂ කාණ්ඩයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ක්‍රියාවලින් හින්දා ඒ ඇමෝනියම් අයන ඊට පස්සේ පත් වෙනවා නයිට්‍රයිට් අයන බවට. NO2 ඊට පස්සේ ආපහු තව සුද්‍රජීවීන්ගේ ක්‍රියාවලින් නිසා ඒවා නයිට්‍රේට් අයන බවට පත් වෙනවා. හරිද? එතකොට මේ විදිහට අර තිර කරපු නයිට්‍රජන් තියෙනවනේ අර බැක්ටීරියා මගෙන් තිර කරපු නයිට්‍රජන් නයිට්‍රේට් බවට පත් වෙන එක අපි නයිට්‍රීකරණය කියලා හඳුන්වනවා. ඊට පස්සේ මේ විදිහට තිර වුණ නයිට්‍රේට් අයන තියෙනවා. ඒ නයිට්‍රේට් අයන ආපහු නයිට්‍රජන් බවට පත් වෙලා වායුගෝලයට එකතු වෙනවා. ඒ සිද්ධ වෙන්නේ යම්කිසි බැක්ටීරියා විශේෂයක ඒ ක්‍රියාකාරකමක් හින්දා. එතකොට ඒක අපි හඳුන්වනවා නයිට්‍රී හරණය කියලා. ඒ විදිහට තමයි නයිට්‍රජන් චක්‍රය ගැන කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් මම කියන්නේ නයිට්‍රජන් තිර වෙන විදියක් තමයි අර මේ කියන්නේ මේ සුද්‍රජීවීන් තිර කිරීමක් සිද්ධ කරන වායුගෝලීය නයිට්‍රජන් ඊට අමතරව ශාක සතුන් මිය ගියහම ඒ ශාක සතුන්ගේ මෘතදේහ තියෙනවනේ මැරිච්ච දේහ ඒවා පස්සට එකතු වෙනවා. ඒ පස්සට එකතු වුනහම වියෝජක ශුද්‍රජීවීන් ඉන්නවා. ඒ වියෝජක ශුද්‍රජීවීන් මගින් මේ මැරුණු ශාක සත්ව දේහ වියෝජනය කිරීමකට ලක් කරනවා. එතකොට අපි දන්නවා මේ ජීවි දේහවල ප්‍රෝටීන තියෙනවනේ. එතකොට මේ ප්‍රෝටීන වල තැනුම් ඒකකය තමයි ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. එතකොට මේ ඇමයිනෝ අම්ල වල නයිට්‍රජන් අඩංගු වෙනවා. එතකොට මේ සුද්‍රජීවීන් මගින් මේ දේහ ඒ කියන්නේ මේ ශාක සත්ව දේහ වියෝජනය කිරීමෙන් අර ප්‍රෝටීන වියෝජනය වෙනවා. ඒ වියෝජනය වීම නිසාත් පසට ඇමෝනියම් අයන එකතු වෙනවා. අපි ඒ ක්‍රියාවලියට කියන්නේ ඇමෝනීකරණය කියලා. ඒ විදිහට නයිට්‍රජන් චක්‍රය අපිට සරලව පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අපෙන් දැන් මේ ප්‍රශ්නය අහන්නේ මේ හිස්තැන් වලට අදාළ වෙන්නේ මොනවද කියලා තමයි අහලා තියෙන්නේ. දැන් පළවෙනි එකට උත්තරේ විදියට එන්නේ නයිට්‍රී හරණය. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා බැලුවොත් 3-4 මෙතන අපි අඳුරගන්න හිටියොත් ලේසි. ඒ කියන්නේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ශාක හා සත්ව දේහ වියෝජනය වීමකට ලක් වෙලා ඒකෙන් හැදෙන්නේ ඇමෝනියම් අයන. ඇමෝනියා කියලා කියන්න පුළුවන්. එතකොට ඇමෝනියම් අයන ඊට පස්සේ නයිට්‍රයිට් අයන බවට පත් වෙනවා. ඊට පස්සේ ඒවා නයිට්‍රේට්. එතකොට හතරවෙනි හිස් තැනට එන්නේ නයිට්‍රේට්. 3ට එන්නේ ඇමෝනියම් අයන, 4ට එන්නේ නයිට්‍රේට්. ඊට පස්සේ මම කිව්වා ඒ නයිට්‍රේට් ආපහු වායුගෝලීය නයිට්‍රජන් බවට පත් වෙනවා.
ඒ පත්වෙන ක්‍රියාවලියට අපි කියන්නේ නයිට්‍රී හරණය කියලා. එතකොට එකට උත්තරේ තමයි පළවෙනි හිස්තැනට එන්නේ නයිට්‍රී හරණය. ඊට පස්සේ දෙවෙනි එකට එන්නේ ඔයගලන්ට පේනවා ඇති එතන වායුගෝලීය නයිට්‍රජන් ඉඳන් කෙලින්ම ඊතලයේ තියෙන්නේ මේ නයිට්‍රේට් වලට. අපි දන්නවා ඒකත් තව පසට නයිට්‍රේට් එකතු වෙන තව විදියක්. ඒ කියන්නේ වායුගෝලයේ දැන් නයිට්‍රජන් අකුණු ගැසීම කියන එක විශේෂ සිද්ධියක්. අකුණු ගැසීම කියන ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එතනදී ඒ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක් නිසා ඒ නයිට්‍රජන් ඔක්සයිඩ් බවට පත් වෙලා ඒ කියන්නේ පසට එකතු වෙනවා. එතකොට එතනට අකුණු ගැසීම කියන උත්තරය ආවොත් හරි නැත්නම් නයිට්‍රීකරණයත් හරි මෙතන කියලා තියෙන විදියට ඒ කියන්නේ අකුණු ගැසීම මගෙන් තමයි කෙලින්ම නයිට්‍රජන් නයිට්‍රේට් අයන විදියට පසට එකතු වෙන්නේ. එතකොට පළවෙනි එකට එන්නේ නයිට්‍රී හරණය, දෙවෙනි එකට එන්නේ අකුණු ගැසීම, එතකොට තුන්වෙනි එකට එන්නේ ඇමෝනියම් අයන නැත්නම් ඇමෝනියා, ඊට පස්සේ හතරවෙනි එකට එන්නේ නයිට්‍රේට් අයන. එතකොට ඊට පස්සේ ගත්තාම ඊට පස්සේ අපෙන් අහනවා P හා Q සඳහා සුද්ධ ජීවික බැගින් නම් කරන්න කියලා. P කියලා කියන්නේ ඔයගලන්ට පේනවා ඇති P කියලා කියන්නේ මේ ඇමෝනියම් අයන නයිට්‍රයිට් වෙන එකටනේ. ඒ සඳහා බලපානවා නයිට්‍රෝසොමනාස් නයිට්‍රෝකොකස් කියන බැක්ටීරියා දෙකම වැදගත් වෙනවා. එතකොට මේ දෙකෙන් එකක් කිව්වම හරි. ඒ වගේම Q කියන ක්‍රියාවලිය කියන්නේ නයිට්‍රයිට් අයන නයිට්‍රේට් අයන බවට පත් වෙන එක. ඒකට උදව් වෙන බැක්ටීරියාව තමයි නයිට්‍රෝබැක්ටර්. එතකොට මේකේ අර විද්‍යාත්මක නම් ලියද්දී හරියට ලියලා ඊටි ගහන්න ඕනේ යටින්. එතකොට නැත්තම් වැරදි. ඒ හින්දා ඒව හරියට බලලා ලියන්න. ඊට පස්සේ අපෙන් අහනවා ඉහත එක සඳහා උපකාරී වෙන සූත්‍ර ජීවීන් දෙදෙනෙක් නම් කරන්න කියලා. එක කියලා කියන ක්‍රියාවලිය මම අප නයිට්‍රී හරණය කියලා. ඒ සඳහා වැදගත් වෙන සූත්‍ර ජීවීන් දෙන්නෙක් තමයි සියුඩෝමොනාස් සහ තයෝබැසිලස් කියලා කියන්නේ. එතකොට මයික්‍රෝකොකස් කියන උත්තරෙත් එනවා. එතකොට ඔය තුනෙන් කැමති දෙකක් මෙතෙන් සඳහන් කරාම හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ පරිසර පද්ධතියක කාබන් තිර කරනු ලබන ආකාර දෙකක් ලියන්න කියලා. අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය තමයි ප්‍රධානම ක්‍රියාවලිය වෙන්නේ. ඒ කියන්නේ සූර්ය ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙලා ශාක තුල ගබඩා වෙනවා කාබනික ආහාර විදියට. එතකොට ඒක ප්‍රධානම එක තමයි ප්‍රභා සංශ්ලේෂණය. ඊට අමතරව අපිට කියන්න පුළුවන් අර කිව්වා වගේ මැරුණු ශාක හා සත්ත්ව දේහ තියෙනවානේ. ඒ දේහ වලින් පසට එකතු වෙනවා යම්කිසි කාබන් ප්‍රමාණයක්. ඒක ඊළඟ ආකාරයේ විදියට ගන්න පුළුවන්. නැත්නම් අවසාදනයත් හරි. අවසාදනය කියලා කියන්නේ ඒ විදියට ඒ පසේ තියෙන කාබනික කොටස් වතුර අර වැස්සත් එක්ක ගලාගෙන ගිහිල්ලා ගංගා පතුල් වලට ගිහිල්ලා දීර්ඝ කාලයක් එකතු වෙලා එතන කාබනික ද්‍රව්‍ය එහෙම අවශෝෂණය කියන්නේ අවසාදනය වීමක් සිද්ධ වෙනවා. ඒකත් ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේ යටතේ එච්චරයි කතා කරන්න තියෙන්නේ. ඊළඟට මම ඉසංකා සහෝදරයට කියනවා ඉදිරියට කරගෙන යන්න කියලා. අපි දැන් කතා කරමු ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තුන්වෙනි එක. ඒක කතා කරන්න කලින් මම කැමතියි පොඩ්ඩක් ප්‍රශ්නේ වටපිටාව ගැන කියලා ඉන්න. මේ තියෙන පරමාණුවක්. පරමාණුවේ මැදයේ කේන්ද්‍රයේ තියෙනවා අනාරෝපිත න්‍යෂ්ටිය. ඒක සමන්විත වෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලින්. මේ ප්‍රෝටෝන වටේට භ්‍රමණය වෙමින් තියෙනවා කක්ෂවල ඉලෙක්ට්‍රෝන. එතකොට මේ එක කක්ෂයකට අදාළව තියෙන පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන කක්ෂයෙන් කක්ෂයට වෙනස් වෙනවා. ඒ වගේම අපි මේ කක්ෂවලට නම් දීලා තියෙනවා. මේ විදිහට ප්‍රෝටෝනයේ සිට පිටතට යද්දී මුලින්ම හම් වෙන කක්ෂයට 1 2 3 4. එහෙමත් නැත්නම් A L M කියලා නම් කරන්න නම් කළා. ඔයාලට මගේ ස්ක්‍රීන් එක නේද පේන්නේ මේ විදිහට පරමාණුවක් තියෙන? ඔව්. හරි. මෙතන අපිට තියෙනවා මේ විදිහට එක් ශක්ති මට්ටම් වලට අදාළව තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පළවෙනි ශක්ති මට්ටමට අදාළව 2ක්, දෙවෙනි ශක්ති මට්ටමට අදාළව උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8ක්. ඒ කියන්නේ පළවෙනි එකේ 2ක් පිරීලා තව ඉලෙක්ට්‍රෝන පිරෙන්න තියෙනවා නම් දෙවෙනි ශක්ති මට්ටමට පිරෙනවා. ඊට පස්සේ මේක ඉලෙක්ට්‍රෝන 8 පිරලා ඉවර වුණාම තව ඉලෙක්ට්‍රෝන පිරෙන්න තියෙනවා නම් ඒ ඉලෙක්ට්‍රෝන ටික ඊළඟ ශක්ති මට්ටමට පිරෙනවා. ඊට පස්සේ මේ තියෙන මේ විදිහට න්‍යෂ්ටිය වටේට උපරිම ඉලෙක්ට්‍රෝන තියෙන විදිහට සකස් වෙලා තියෙන
පරමාණුවක්. හරි. දැන් අපි කතා කරමු උදාසීන පරමාණුවක් ගැන. මොකද්ද මේ උදාසීන පරමාණුවක් කියන්නේ? උදාසීන පරමාණුවක් කියන්නේ න්‍යෂ්ටියේ තියෙන උදාසීන පරමාණුවක් කියන්නේ යම්කිසි පරමාණුවකට අයත් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා නිශ්චිත. අන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එයා වෙන කිසි පරමාණුවකට දීලා නැත්නම් එහෙම නැත්නම් එයා වෙන කිසි පරමාණුවකින් ලබාගෙනත් නැත්නම් එවැනි පරමාණු අපි කියනවා උදාසීන පරමාණු කියලා. එතකොට උදාසීන පරමාණුවක න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙමින් තියෙන න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානට එයා වටා භ්‍රමණය වෙමින් තියෙන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එතකොට ඔයාලා දන්නවා පරමාණුක ක්‍රමාංකයෙන් පැහැදිලි වෙන්නේ කියන්නේ ඒ න්‍යෂ්ටිය ඒ පරමාණුව සතු ප්‍රෝටෝන සංඛ්‍යාව ගැන. ඒකට දැන් ඔයාලට තේරෙනවා උදාසීන පරමාණුවක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයිනේ. එහෙනම් අපිට මෙතනින් සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් මේ පරමාණුක ක්‍රමාංකයෙන් ඒ පරමාණුව සතුව තියෙන ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රකාශය වෙනවා කියලා. එහෙනම් මේක උදාසීන පරමාණුවකට අදාළව තමයි මේ වගේ සම්බන්ධයක් අපිට ගොඩනගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා දන්නවා යම් කිසි පරමාණුවකට නිශ්චිත ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන දැන් එක එක ශක්ති මට්ටම් වල විහිදිලා ගිහින් තියෙන්නේ. එතකොට මේ විහිදිලා මේ විදිහට ඉලෙක්ට්‍රෝන එක එක ශක්ති මට්ටම් වල විහිදිලා ගිහින් තියෙන ආකාරය නිරූපණය කරන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මගින්. දැන් අපි බලමු කොහොමද නිරූපණය කරන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. එහෙනම් අපි දන්නවා අපි කලින් ගත්ත සම්බන්ධතාවය අනුව මෙයාගේ ඉලෙක්ට්‍රෝන පරමාණු ක්‍රමාංකය 17යි කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 17යිනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගානක් දැන් 17යි. අර සම්බන්ධය නිසා. දැන් මේ ඉලෙක්ට්‍රෝන ගාන අපි මේ ක්ලෝරින් න්‍යෂ්ටිය වටේ තියෙන පරමාණු වලට න්‍යෂ්ටිය වටේ තියෙන කක්ෂ වලට සම්බන්ධ කරමු. පළවෙනි කක්ෂයට දෙකක් පිරෙනවා. ඊට පස්සේ තව ඉලෙක්ට්‍රෝන තියෙනවානේ 17ක්ම තියෙන නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝන ගාන අනිත් කක්ෂයට පිරෙනවා. එතකොට 8යි. තව ඉලෙක්ට්‍රෝන 7ක් ඉතුරු. දැන් 10ක් පිරුණා. ඊළඟ 7 ඊළඟ කක්ෂයට පිරෙනවා. මේ විදිහට ඉලෙක්ට්‍රෝන කක්ෂවල පිරීලා ඇසිරිලා තියෙනවා. එතකොට දැන් බලන්න මේකේ කක්ෂ 3ක පිරීලා තියෙනවා. එහෙනම් ශක්ති මට්ටම් 3ක මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා. එතකොට මේ අවසාන ශක්ති මට්ටම අවසාන කවචය. මේ ශක්ති මට්ටමට අදාළව පිරීලා තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා සංයුතිත ඉලෙක්ට්‍රෝන කියලා. එහෙමත් නැත්නම් සංයුත ඉලෙක්ට්‍රෝන කියලා. බලන්න මේ ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටමේ පිරීලා තියෙන ඉලෙක්ට්‍රෝන 7යිනේ. එහෙනම් මෙයාගේ සංයුත ඉලෙක්ට්‍රෝන ගාන 7. හරි. දැන් අපි යමු ආවර්තිතාවගුව ගැන කතා කරන්න. ආවර්තිතාවගුව කියන්නේ නූතන ආවර්තිතාවගුවේ පදනම් වෙලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය වැඩි වෙන පිළිවෙලට. ඔයාලට පේනවා ඇති මේ විදිහට ආවර්තිතාවගුවක් අපි ගත්තොත් මේ මේ වගුවේ තියෙන මේ මූලද්‍රව්‍ය වල මම පහලින් දක්වලා තියෙන්නේ එයාලගේ පරමාණුක ක්‍රමාංකය. ඒ කියන්නේ එයාලගේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව නිරූපණය කිරීමක් නේ. පරමාණුක ක්‍රමාංකය කියන්නේ අන්න ඒක තමයි මම දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙන්න පරමාණුක ක්‍රමාංකෙ මේ එන්න 1 2 3 4 වැඩි වෙන පිළිවෙලට තමයි මේ මූලද්‍රව්‍ය ආවර්තිතාවගුව තුළ අසුරලා තියෙන්නේ. දැන් ඔයාලා O level නිසා ඔයාලට ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය 20ක් ගැන විතරයි කතා කරන්නේ. තව ඊට වැඩිය මූලද්‍රව්‍ය තියෙනවා. එතකොට දැන් බලන්න මේකේ මේ කාණ්ඩ කියලා තියෙනවා ආවර්ත කියලා තියෙනවා. මොනවද මේ කාණ්ඩ මොනවද මේ ආවර්ත? කාණ්ඩයකින් ප්‍රකාශය වෙන්නේ කාණ්ඩයක අංකයක් තියෙනවානේ මේ කාණ්ඩ නිරූපණය කරන්නේ මේ වගේ රෝම ඉලක්කම් වලින්. මේ කාණ්ඩයකින් පැහැදිලි වෙන්නේ එයාට තියෙන ඒ මූලද්‍රව්‍යයේ පරමාණු වලට තියෙන අවසාන ශක්ති මට්ටමට අදාළ ඉලෙක්ට්‍රෝන ගාන. හිතන්න යම්කිසි පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන තියෙන්නේ 3යි. එහෙනම් එයා අයිති වෙන්නේ 3 වෙනි කාණ්ඩෙට. ඒක කාණ්ඩ මේ විදිහට පිරස් අතර තමයි තියෙන්නේ. ඊළඟට ආවර්ත. ආවර්ත තියෙන්නේ මේ විදිහට හරස් අතට. ආවර්තයකින් ප්‍රකාශ වෙන්නේ යම්කිසි පරමාණුවක ඉලෙක්ට්‍රෝන එයා වටා ඒ කියන්නේ කක්ෂවල ව්‍යාප්ත වෙලා තියෙද්දි කොච්චර කක්ෂ ගානක මේ ඉලෙක්ට්‍රෝන පැතිරිලා තියෙනවද කියලා. හිතන්න අපි ක්ලෝරින් අර වෙලෙන් ගත්තේ ක්ලෝරින් පැතිරිලා තිබුණේ ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙලා තිබුණේ ශක්ති මට්ටම් 3ක. අන්න එහෙනම් එයාගේ ආවර්තය වෙන්න ඕනේ 3. බලන්න ක්ලෝරින් මිනි ආවර්තනේ තියෙන්නේ. ඒ වගේම ක්ලෝරින් වල සංයුත ඉලෙක්ට්‍රෝන ගාන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන තිබුණේ 4 නේද?
එහෙනම් කාණ්ඩය වෙන්න ඕනේ යාගේ 7. එහෙනම් බලන්න ක්ලෝරින් තියෙන 7 වෙනි කාණ්ඩය. දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා මේ කාණ්ඩ කියන්නේ මොනවද? ආවර්ත කියන්නේ මොනවද කියලා. හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට. ඔයාලට ප්‍රශ්නේ දීලා තියෙනවා පොඩකින් මෙතනදී ඔයාලට පේනවා පළවෙනි ආවර්තය මේ තියෙන්නේ ආවර්තිතා වගේ මුල් කොටස. එතකොට පළවෙනි ආවර්තයට අදාළව මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. දෙවෙනි ආවර්තයට අනුව මූලද්‍රව්‍ය 8 පිළිලා තියෙනවා මේ විදිහට. මෙතන ඉහට තව මේ මූලද්‍රව්‍ය තියෙනවා. නමුත් ඔයාලට O level 20ක් කතා කරන ඉන්න මෙතන කැල්සියම් වලින් නැවතිලා තියෙනවා. හරි. දැන් අපි ප්‍රශ්නෙට යමුකෝ. මේ තියෙන අපේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ කියලා තියෙනවා මේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වලා තියෙන්නේ ආවර්තිතාව අගුවට අදාළ මූලද්‍රව්‍ය 6ක්ලු. අපිට අහනවා මොනවද මේවා කියලා. මේවා සම්මත සංකේත නෙවෙයි. එයාලා අපිට අඳුන ගැනීමෙන් පහසුව සඳහා දීලා තියෙන ඒවා. හරි. දැන් ඔයාලට මේක බලපු ගමන් තේරෙනවා මේ ආවර්තිතාව අගුවේ මුල් කොටස. මොකද මේ පළවෙනි මේ තියෙන ආවර්තයට අදාළව තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි. එහෙනම් අපි දන්නවා මේ හයිඩ්‍රජන් හීලියම් තියෙන්නේ. එහෙනම් ඒකට අදාළව තියෙන ආවර්තිතා වගුවේ පළවෙනි මූලද්‍රව්‍ය දෙක. ඊළඟ මූලද්‍රව්‍ය මේ විදිහට තියෙනවා. එතකොට දැන් අපි මේක දන්නවනේ දැන් මෙතන හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් ඒක අපි මුලින්ම පේපර් එක ගත්තාම චුට්ටක් පුරව ගමු. එතකොට අපිට අහන්න ඕන ප්‍රශ්නයකට උත්තර දී ගන්න ලෑස්තිනේ. මේ විදිහට පුරව ගන්න පුළුවන්. මේ අරහන PQ ටික මේ අපි පේපර් එකේම හයිඩ්‍රජන් ලිතියම් බෙරිලියම් කියලා ලියා ගන්නවා. ඔයාලා මේක පළවෙනි මූලද්‍රව්‍ය 20 මතක තියාගන්න ඕනේ. ඔයාලට මේක මතක තියාගන්න කවියක් එහෙම තියෙන ඇති. කොහොම හරි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලුවරින් නියෝන් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් ළඟට පොටෑසියම් කැල්සියම්. හරි. දැන් බලමු අපෙන් අහලා තියෙන ප්‍රශ්න. ආර් සංකේතයෙන් දක්වා ඇති මූලද්‍රව්‍යයේ බහුරූපී ආකාරය ලියන්නලු. බලන්න දැන් ඔයාලා මේ විදිහට පුරවගත්ත නිසා ඔයාලට මේ පේපර් එකට ප්‍රශ්න වලට උත්තර ලියන්න හරිම ලේසි. ආර් කියලා කියන්නේ කාබන්. කාබන් වල බහුරූපී ආකාර. ඔයාලා දන්නවා කාබන් වල ස්ෆටික ආකාර සහ ආකාර තියෙනවා. ස්ෆටික රූපී කාබන් තමයි යාගේ බහුරූපීතාවය දක්වන්නේ. ඒ ස්ෆටික රූපී ආකාර තමයි දියමන්ති, මිනිරන්, ෆුලරින්. මේ වගේ එකක් ඔයාලා ලියලා තියෙනවා නම් හරි. ඊළඟට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් සහිත ලෝහයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කියව ගමන් ඔයාලට තේරෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන. එහෙම නැත්නම් මේ සංයුත ඉලෙක්ට්‍රෝන ගැන තමයි කියන්නේ. එහෙනම් අපිට පුළුවන් සංයුත ඉලෙක්ට්‍රෝන ගැන හිතමින් අපිට ගැන හිතා ගන්න පුළුවන් නේ කියන්නේ මේ කාණ්ඩය ගැන කියලා. කාණ්ඩ වලින් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගැන කියවෙන්නේ. එහෙනම් මෙයාගේ කාණ්ඩය සංයුත ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි නම් අගේ කාණ්ඩය වෙන්න ඕනේ දෙක. බලමු දෙවෙනි කාණ්ඩයට අදාළව ඉංග්‍රීසි අක්ෂරයක් අපිට දීලා තියෙනවද කියලා. ඔව්. මැග්නීසියම් අපිට දීලා තියෙනවා. එහෙනම් T වේ කියලා වෙන්න ඕනේ. ඇයි අපි මැග්නීසියම් කියලා දාන්නේ නැත්තේ? බලන්න. අහලා තියෙන ඉංග්‍රීසි අක්ෂරය. එහෙනම් අපි දාන්න ඕනේ T කියන අක්ෂරය. ඉංග්‍රීසි අකුරෙන් අහලා තියෙනවා මේ විදිහට පේපර් එකේ පොඩ්ඩක් ප්‍රශ්න කියවද්දී හරියට මේ වගේ තැන් කියවනවා. මෙතන මැග්නීසියම් කියලා දැම්මම මේ උත්තරයට ලකුණු හම්බ වෙන්නේ නැහැ. T කියලා දාන්න ඕනේ. දැන් ආවර්තිතාව වගේ නිෂ්ක්‍රීය වායුව සංකේත කරලා තියෙනවලු. එම මූලද්‍රව්‍ය නම් කරන්නලු. බලන්න නිෂ්ක්‍රීය වායු කියන්නේ මොනවද? නිෂ්ක්‍රීය වායු වලට තව නමක් තමයි උච්ච වායු කියලා කියන්නේ. මේවා තියෙන්නේ 8 වෙනි කාණ්ඩයට අදාළව. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍ය තත්ත්වයන් යටතේදී මේ පරමාණු වෙනත් කිසිම පරමාණුත් එක්කලාවත් එහෙම බන්ධන හදාගන්න නැඹුරු වෙන්නේ නැහැ. මොකද මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි. ඒ නිසා මෙයාලා මේව කරන්න නැඹුරු වෙන්නේ නැහැ. හරි. පේපර් එක ක්ලියර් නැති වුණත් මම ඔයාලට ප්‍රශ්නේ කියන නිසා මේක තේරෙන් යයි කියලා හිතනවා. ඊළඟට නිෂ්ක්‍රීය වායුව සංකේත කර ඇති මූලද්‍රව්‍ය නම් කරන්නලු. ඒකට නිෂ්ක්‍රීය වායුව තියෙන්නේ මේ විදිහට 8 වෙනි කාණ්ඩයනේ. එතකොට U වලට අදාළ එක තියෙන්නේ ආගන්. එහෙනම් ආගන් තමයි ඉන්න ඕනේ. ඊළඟ එක අහනවා එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය දෙකක් නිරූපණය කරලා තියෙනවලු. එම මූලද්‍රව්‍ය දෙක නම් කරන්න කියලා කියනවා. එම කාණ්ඩයට කියන්නේ බලන්න මේ කාණ්ඩ වලින් පළවෙනි කාණ්ඩයට අදාළව අපිට මූලද්‍රව්‍ය දෙකක් දීලා තියෙනවා. PQ කියන ඒවාට අදාළව P කියන්නේ හයිඩ්‍රජන්, Q කියන්නේ ලිතියම්. එහෙනම් එකම කාණ්ඩයට අදාළව කියන්න පුළුවන්
හයිඩ්‍රජන් සහ ලිතියම්. හරි. P හා S මූලද්‍රව්‍ය සංයෝජනයෙන් සෑදෙන අවරණ ගන්ධයක් රහිත ද්‍රව්‍ය හලක තියෙනවා. බලන්න P හා S, P කියලා කියන්නේ හයිඩ්‍රජන්, S කියලා කියන්නේ ඔක්සිජන්. හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙනවා ජලය. ඒ කියන්නේ H2O. ඒක ගන්ධයකුත් රහිතයි. ඒ වගේම අවර්ණයි. ඊළඟ එක කියනවා දෙවෙනි ප්‍රශ්නය. ආවර්තිත වගේ 16 වෙනි මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නලු. 16 වෙනි මූලද්‍රව්‍ය කියලා කියන්නේ. බලන්න 16 වෙනි මූල මං කිව්වා ආවර්තිත වගුව 16 වෙනි මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ එයාගේ අර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිහිටන විදියනේ. දැන් අපි බලමු ඉලෙක්ට්‍රෝන 16ක් නේ මෙයාට තියෙන්නේ. පළවෙනි ඉලෙක්ට්‍රෝනයට පුරාණ පුළුවන් උපරිම ගාන දෙකක් කෙරෙව්වා. ඊට පස්සේ ඊළඟට දෙවෙනි ශක්ති මට්ටමට අදාළව ඉලෙක්ට්‍රෝන 8ක් කෙරෙව්වා. තව ඉලෙක්ට්‍රෝන 6ක් ඉතුරුයි. අපි මේක උපරිම නිසා ඊළඟ තුන්වෙනි කක්ෂයට ලබා දෙනවා ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික. එතකොට පිළිවෙලට එනවා 2 8 6. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඕනේ 2 8 6. එම මූලද්‍රව්‍යයෙන් සෑදෙන වායුමය ඔක්සයිඩය නම් කරන්න කියලා තියෙනවා. දැන් අපි මොකක්ද කියලා හොයාගන්න බෑ මේ මූලද්‍රව්‍ය කියන්නේ. ඔයාලට මේක දිහා බලලා හොයාගන්න පුළුවන් එයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දන්න නිසා. කොහොමද? දැන් එයාගේ ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වෙලා තියෙන්නේ ශක්ති මට්ටම් 3කනේ. එහෙනම් එයාගේ ආවර්තය වෙන්න ඕනේ 3. ඒ වගේම එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 6යිනේ. කියන්නේ සංචිත ඉලෙක්ට්‍රෝන ගාන 6යිනේ. දැන් ඒ කාණ්ඩය වෙන්න ඕනේ 6. දැන් 6 වෙනි කාණ්ඩයේ 3 වෙනි ආවර්තයට අයත් මූලද්‍රව්‍ය. බලන්න 6 වෙනි කාණ්ඩයේ 3 වෙනි ආවර්තය මේ පළවෙනි ආවර්තය, දෙවෙනි ආවර්තය, 3 වෙනි ආවර්තයට අදාළ මූලද්‍රව්‍ය සල්ෆර්. එහෙම නැත්නම් ඔයාලට මේක හිතා ගන්න පුළුවන් 16 වෙනි ස්ථානයේ තියෙනවා කියලා කියන්නේ ඔයාලා දන්නවනේ මේ ආවර්තිත වගුව හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වල පරමාණු ක්‍රමාංක වැඩි වෙන පිළිවෙලට කියලා. එහෙනම් 16 වෙනි ස්ථානයේ තියෙන එක්කෙනාගේ තියෙන්න ඕනේ පරමාණු ක්‍රමාංකය 16. එහෙමත් ඔයාලට මෙතන සල්ප කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අහනවා ඒ සල්ප වලින් දැන් අපි මූලද්‍රව්‍ය හොයාගත්තා. එකකින් හැදෙන වායුමය ඔක්සයිඩය නම් කරන්න කියලා. මේ සල්ෆර් ඔක්සිජන් එක එකතු වෙලා සල්ෆර් ඩයොක්සයිඩ් හැදෙනවා SO2. එහෙම නැත්නම් සල්ෆර් ට්‍රයොක්සයිඩ් හැදෙනවා SO3. ඊළඟට අපි යමු අපේ පේපර් එකේ අවසානයේ අපේ ප්‍රශ්නෙට අදාළ අවසාන ප්‍රශ්නෙට ඇමෝනියම් සල්ෆේට් වල සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න කියලා දීලා තියෙනවා. අපිට මෙතන සාපේක්ෂ මෙතෙන් එන්න ඕන අණුක ස්කන්ධනේ පරමාණුක ස්කන්ධ කියලා මෙතන පරමාණු වලට අදාළව තමයි දීලා තියෙන්නේ. අපිට මේ මුළු අණුවට අදාළ අණුක ස්කන්ධය හොයන්න කියලා කියනවා. දැන් ඔයාලා දන්නවා අණුක ස්කන්ධය හොයන්න නම් ඒකේ තියෙන පරමාණු ගාන හොයලා ඒ පරමාණු ගාන එයාලගේ පරමාණුක ස්කන්ධ වලින් ගුණ කරන්න ඕනේ. බලන්න මේ තියෙන්නේ ඒ විදිහට හදලා. බලන්න මෙතන මේ වරහන ඇතුලෙන් වරහනෙන් පිටත දෙකක් තියෙනවා. දැන් දෙකක් තියෙනවා කියන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය දෙකටම අදාළව මේ දෙක වළංගු වෙනවා. එහෙනම් වරහනෙන් පිටත තියෙන දෙකත් එක්කලා මේවා ගුණ කරලා අපි පරමාණු ගාන හොයා ගන්න ඕනේ. බලන්න නයිට්‍රජන් දෙකක් ගුණ වෙලා නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් මෙතන හතරක් තියෙනවානේ. ඒ හතරයි මෙතන මේ දෙක ගුණ වුණාම 8යි. එතන හයිඩ්‍රජන් පරමාණු 8ක් තියෙනවා. සල්ෆර් එක පරමාණුයි තියෙන්නේ. ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට කලින් දීලා තියෙනවනේ පේපර් එකේ. එතකොට නයිට්‍රජන් වල දීලා තියෙනවා 14, හයිඩ්‍රජන් වල 1යි, සල්ෆර් 32යි, ඔක්සිජන් 16. එතකොට මේ අපි මේ විදිහට දැන් නයිට්‍රජන් වල එකක පරමාණු ස්කන්ධය 14 නම් දෙකක 28යි. හයිඩ්‍රජන් පරමාණු එකක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඒ නිසා 8ෙම එක් වාරයක් 8යි. මෙතන සල්ෆර් 32යි 32 සල්ෆර් පරමාණු එකක් තියෙන ඉන්න 32 එකෙන් ගුණ වෙනවා. මෙතන ඔක්සිජන් පරමාණු එක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඔක්සිජන් පරමාණු 4ක් අණුවට අදාළව තියෙන එක 4ෙන් ගුණ වෙලා උත්තරේ මේ විදිහට මේ ටික එකතු කරාපුවාම 131 විදිහට එනවා. මම හිතනවා ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා මෙච්චර අපේ ප්‍රශ්නට අදාළව අපිට කතා කරන්න තියෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ අපේ පේපර් එකේ දෙවැනි රචනා ප්‍රශ්නයේ ජෛව විද්‍යාව කොටස පිළිබඳව. එතකොට නංගි මල්ලි ජෛව විද්‍යාව කියලා කියන්නේ ගොඩක්ම අපි පාඩම් කරලා මතක තියාගන්න ඕනේ කොටස් වලින් හැදිච්ච දෙයක්. ඒ නිසා අපි මේක කතා කරගෙන යන් කාල වේලාවත් ගොඩක් අඩු වෙලා තියෙන හින්දා ඉක්මනට වේගෙන් යන්. හරි.
පළවෙනි ප්‍රශ්නය තමයි සමස්ථිතිය යනු දේහයේ අභ්‍යන්තර පරිසර තත්ත්වයේ තබා ගැනීමේ නියතව තබා ගැනීමේ ක්‍රියාවලියයි. ඇත්තටම ශරීරයේ අභ්‍යන්තරව සිද්ධ වෙන ක්‍රියාවලි පරිසරයේ බාහිර පරිසරයත් එක්ක එහෙමත් නැත්නම් අභ්‍යන්තර ක්‍රියාවලි හිතකර තත්ත්වයක් යටතේ හිතකර ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යන්න පවතින ක්‍රියාවලියට තමයි අපි කියන්නේ සමස්ථිතිය කියලා. එතකොට අපි අහන පළවෙනි ප්‍රශ්නය සමස්ථිතිය මගින් නියතව පවත්වා ගත යුතු දේහයේ අභ්‍යන්තර තත්ත්වයන් දෙකක් සඳහන් කරන්න. එතකොට මේ විදිහට අපි පවත්වාගෙන යන්න ඕන ලක්ෂණ කිහිපයක් ලබා ගන්න ඕන තත්ත්ව කිහිපයක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ටිකට මම ආංශ සීට් එක දාලා තියෙනවා ඔයාලට. එතකොට දේහයේ උෂ්ණත්වය, රුධිර ග්ලූකෝස් මට්ටම, ජල තුල්‍යතාවය, දේහ තුළ ආශ්‍රිත පීඩනය. ඔන්න ඔය කියන ප්‍රධාන ක්‍රියාවලි 4 අපි මේ විදිහට සමස්ථිතිය මගින් පාලනය කරන ක්‍රියාවලින්. එතකොට ඔය 4න් ඕනම දෙකක් ඔයාලට උත්තර විදිහට දුන්නොත් ඔයාලට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට නාගේ මල්ලි අපි යන් ඊගව ප්‍රශ්නෙට දේහ උෂ්ණත්වයට වඩා පරිසර උෂ්ණත්වය අඩු විට සිදුවන ක්‍රියාවලිය දක්වන්න කියලා තමයි තියෙන්නේ. එතකොට ඔයාලට මේක ප්‍රායෝගිකව දකින්න පුළුවන් ක්‍රියාවලියක් මොකද්ද ශරීරයේ වෙන්නේ කියන එක සීතල දවස් වලට ඔයාලට ඇඟට දැනෙන සංවේදීතාවය මොන වගේද කියලා ඔයාලා අත්දැකීමෙන් දන්නවා. එතකොට මෙතනදී වෙන්නේ මුලින්ම මේ උෂ්ණත්වය බාහිර පරිසරයේ අඩු වුණාම ශරීරයට වඩා මොලේ හයිපොතැලමස් උත්තේජනය වෙනවා. මොලේ හයිපොතැලමස් උත්තේජනය වෙලා ඒ මගින් ශරීරයේ කිසියම් වෙනස්කම් කිහිපයක් සිද්ධ කරනවා. එතකොට මේ තියෙන්නේ ඒකට තියෙන උත්තර ටික හයිපොතැලමස් උත්තේජනය වී සමේ රුධිර නාලිකා සංකෝචනය කරනවා. ඔයාලට තේරෙන විදිහට රස්නේ දවස් වලට නහරවල් එහෙම ඇඟේ ඉලිප්පිලා තියෙනවා. සීතල දවස් වලට එහෙම වෙන්නේ නැහැ. සම ඇතුළට වගේ වෙලා තමයි ගොඩක් තියෙන්නේ. මොකද අභ්‍යන්තර උෂ්ණත්වය ආරක්ෂා කරගන්න ඕන නිසා ශරීරේ. ඊළඟට ස්වේද ග්‍රන්ථි දහඩේ නිපදවීම අඩු කරනවා. දහඩේ නිපදවීම අඩු කරලා සහ සමේ රෝමෝද්ගමනය වෙනවා කියලා කියන්නේ. අපි කියන්නේ සීතල දවස් වලට අපේ රෝම කූප වෙනදට වඩා නිකන් ඒවා රෝමෝද්ගමනය වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඇඟේ මයිල් කිලින් වෙනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ රෝමෝද්ගමනය වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් ශරීරයට බාහිරව අපේ තාප පරිවාරක ස්වභාවයක් නිර්මාණය කරනවා. එහෙම කරලා අපේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය නියතකයක පවත්වා ගැනීමට ඒක දායක වෙනවා තාපහානිය අවම කරලා. තව එකක් තමයි අපේ ශරීරයේ තියෙන පේශීන් තියෙනවානේ. අන්න ඒ පේශීන් අනිච්ඡානුගතව වේගයෙන් චලනය කිරීමකට ලක් කරනවා. එහෙම වේගයෙන් චලනය කිරීමකට ලක් කරලා ඒ මගින් තාපය නිෂ්පාදනය කරලා ශරීරයේ උෂ්ණත්වය නියතකයක පවත්වා ගැනීම සිද්ධ කරනවා. ඔන්න ඔය ටිකෙන් ඔය ලක්ෂණ තමයි ඒ අවස්ථාවේදී උත්තර විදිහට අපිට බාර ගන්න පුළුවන් වෙන්නේ. හරි. අපි ඊළඟට යන් C කොටසට ආහාර මගින් දේහයට ඇතුළු වන වැඩිපුර ප්‍රෝටීන පරිවෘත්තියකට ලක් කර යූරියා ලෙස ශරීරයෙන් පිට කරගනි. මේම යූරියා නිපදවන්නේ කුමන අවයවයේ තුලද කියලා අහනවා. අපි පටල ගන්න ප්‍රශ්නයක්. මොකද එකපාරට ඕක අහපු ගමන් අපේ ඔළුවට එන්නේ මොකද්ද? යූරියා විදිහට නිෂ්පාදනය කරනවා නම් අපිට එකපාරට වෘක්ක එහෙමත් නැත්නම් වකුගඩුව ඔළුවට එනවා. නමුත් මෙතනදී මේ යූරියා ආහාර ප්‍රෝටීන කොටස් පරිවෘත්තියට ලක් කරලා යූරියා නිෂ්පාදනය කරන්නේ ඇත්තටම රුක්ක තුල නෙවෙයි අක්මාව තුල. අක්මාව තමයි මේකට පිළිතුර විදිහට ගන්න පුළුවන්නේ. අක්මාවෙන් නිෂ්පාදනය වෙලා තමයි ඒ යූරියා කොටස් රුක්ක දක්වා ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. රුධිර නාලිකා හරහා නිෂ්පාදනය කිරීම සිද්ධ වෙන්නේ අක්මාව තුල. එතකොට ඒකට පිළිතුර වෙන්නේ අක්මාව. හරි. අපි යන් ඊළඟ ප්‍රධාන කොටසට. ඔයාලට රූප සටහනක් දීලා තියෙනවා පේනවා. මෙම රූප සටහනේ දැක්වෙන්නේ මුත්‍රා පෙරීම සිදු කරන රුක්කයක දල සටහනක්. රූපේ පෙන්වා ඇති x සහ y නම් කරන්න කියලා කියනවා. ඔයාලට පේනවා මේ x සහ y කියලා කියන්නේ මම මේකේ නම් කරපු රූප සටහනක් ඔයාලට පෙන්නන්න. අපි ඉක්මනට යන් අච්චු පොතේ තියෙන එකමයි මම මෙතෙන්ට ගත්තේ. පෙළ පොතේ තියෙන රූප සටහන මේකේ ඔයාලට හොඳට මතක තියෙන නිසා මම මේක ගත්තේ. මේකේ අනිවාර්ය මේ තියෙන ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස. එහෙමත් නැත්නම් x සහ y x විදිහට නම් කරලා තියෙන මෙන්න මේ කොටස. එතකොට මේ කොටසෙන් කරන්නේ මේ කොටසට කියන්නේ කුච්චිකාව කියලා. එහෙමත් නැත්නම් කුච්චිකා කේශනාල කියලා කියනවා. මෙතනදී මේ අභිවාහනී දමනිකාව කියලා තියෙනවා. මේ අභිවාහනී දමනිකාව මේක දිගේ රුධිරය පැමිණෙනවා. මේ අභිවාහනී දමනිකාව මේක ඇතුළට ඇවිල්ලා කේශනාලිකා විශාල සංඛ්‍යාවක් බවට පත් වෙලා
අභිවාහනී දමනිකාවට වඩා විෂ්කම්භයෙන් අඩු අපවාහනී දමනිකාවක් වෙලා එළියට ගමන් කරනවා. එතකොට මේ එන රුධිරය මේ විෂ්කම්භයේ වෙනස නිසා අභිවාහනී දමනිකාවේ සහ අපවාහනී දමනිකාවේ විෂ්කම්භයේ තියෙන වෙනස නිසා අධික පීඩනයක් මේ කුච්චිකා කේශනාලිකා සෛල තුළ ඇති වෙනවා. එතකොට ඒ මගින් රුධිර ප්ලාස්මය පෙරිලා ඉවතට ඇවිල්ලා මේ බ්‍රෝමන් ප්‍රාවරයට එකතු වෙලා ඊට පස්සේ මේ විදිහට මේ නාල මේ තියෙන කොටස් දෙකේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. මේකෙදි ක්‍රියාවලි බොහොමයක් සිද්ධ වෙනවා. අපිට ඒක පිළිබඳව සවිස්තරාත්මකව කතා කරන්න තරම් කාල සීමාවක් නැති නිසා මම ප්‍රශ්නයට යන්නම්. එතකොට මෙතන x කොටසට කුච්චිකාව හෝ කුච්චිකා කේශනාලිකා කියලා පිළිතුර දීලා තිබ්බොත් ඒකට උත්තරේ නිවැරදි. ආය මෙන්න මේ කොටස තමයි අපිට නම් කරන්න තියෙන්නේ. y කියලා දීලා තියෙන මෙන්න මේ කොටස මේ u හැඩයේ තියෙන මේක හඳුනා ගන්න ලේසිම ක්‍රමය තමයි මේකේ තියෙන විශේෂ හැඩය u හැඩය මේක හෙන්ලේ පුඩුව කියලා තමයි හඳුන්වන්නේ. නම් කළා දීලා තියෙනවා ඔයාලට පේනවා හෙන්ලේ පුඩුව කියලා තමයි මේක නම් කරන්නේ. එතකොට පිළිතුරු වෙන්න ඕනේ x කුච්චිකා කේශනාලිකා y හෙන්ලේ පුඩුව. හරි. අපි යන් ප්‍රශ්නෙට. හරි. මෙන්න තියෙනවා ඊළඟට අපෙන් අහලා තියෙනවා බහිස්ත්‍රාවී පද්ධතිය වෙත මෙන්ම ශරීරයේ අනෙකුත් ස්ථාන කරා ද්‍රව්‍ය පරිවහනය කරන්නේ රුධිරයේ මගින්. බහිස්ත්‍රාවී පරිවහනය හැරෙනකොට රුධිරයේ මගින් සිදුවන වෙනත් කාරණා සඳහන් කරන්න කියලා කියනවා. ඇත්තටම රුධිරයේ මගින් සිදු කරන වෙනත් කාරණා ගොඩක් තියෙනවා. මොකද ශරීරය තුළ සෑම ද්‍රව්‍යයක්ම එක ස්ථානයක සිට තවත් ස්ථානයකට පරිවහනය කිරීම වගේ සියලුම දේවල් සිදු කරන්නේ මේ රුධිර සංසරණ පද්ධතියේ ඔස්සේ. එතකොට ඒ වගේම ඔක්සිජන් පරිවහන ක්‍රියාවලිය හැම දෙයක්ම කරන්නේ රුධිර සංසරණ පද්ධතිය තුලින්. එක කොටසක් මගහැරුණා B කොටස. B කොටසදී අහන්නේ XC බ්‍රෝමන් ප්‍රාවරය තුලට පෙරියා නොහැකි සංඝටකේ නම් කරන්න කියලා. බ්‍රෝමන් මේ අධික පීඩනයක් මම කියව නැති වෙනවා කියලා. මේ අධික පීඩනය තුලින් සෛල කේශනාලිකා තුලින් පෙරිලා එළියට එන කොටස් වගේම පෙරිලා එළියට එන්න බැරි කොටසුත් තියෙනවා. ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන්ම රුධිර සෛල කියලා කියන්නේ සාමාන්‍යයෙන් සාපේක්ෂ ප්‍රමාණයෙන් විශාල සංඝටකයක් රුධිරයේ තියෙන. එතකොට මේ රුධිර සෛල පෙරිලා යමක් සිද්ධ වෙන්නේ නැහැ. සුදු රුධිර අණු සහ රතු රුධිර අණු ඒ වගේම රුධිර පට්ටිකා පෙරීමක් සිද්ධ වෙන්නේ පෙරිලා එළියට යමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකට පිළිතුරු විදිහට අපිට රුධිර පට්ටිකා සහ රුධිර කේශනාල රුධිර පට්ටිකා සහ රුධිර සෛල රතු රුධිර අණු සෛල සහ සුදු රුධිර අණු සෛල පිළිතුරු විදිහට බාර ගන්න පුළුවන්. හරි. ඊළඟට අපේ අහනවා මිනිසුන්ගේ B කොටස මිනිසුන්ගේ ශරීර ලක්ෂණ එක හා සමාන නොවේ. ඔවුන් අතර බොහෝ වෙනස්කම් දක්නට ලැබේ. මේට හේතුව ආවේනියයි. එතකොට ආවේනිය කියලා කියන්නේ මොකද්ද කියලා ඔයාලට මේ ප්‍රශ්න මේ කොටස කියවපුවම තේරෙනවා. මිනිසුන්ගේ දැකිය හැකි ආවේනික ලක්ෂණ 3ක් ලියන්න කියනවා. ඔයාලගේ පොත පුරාවට ගොඩක් මම දැක්කයි කොටස යටදී දීලා තියෙනවා ආවේනික ලක්ෂණ විශාල ප්‍රමාණයක්. එතකොට ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද කියලා ගත්තොත් බුද්ධිය අපි එක එක්කෙනාගේ තියෙන බුද්ධි මට්ටම් වෙනස්. ඒ බුද්ධිය ආවේනික ලක්ෂණයක්. ඒ වගේම ඉසකෙස්වල ස්වභාවය ඒක ආවේනික ලක්ෂණයක්. රෙලිගස්තුරු වෙන්න පුළුවන්, ට්‍රේල් වෙන්න පුළුවන්, වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඒවා ආවේනික ලක්ෂණ. ඒ වගේම තවත් කෙනෙක් ගේ තියෙන විශේෂ හැකියාවක් තියෙනවා. දිව රෝල් කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න පුළුවන්. ඒ විදිහට තවත් විශේෂ හැකියාවක් තියෙනවා. ඒ වගේම සමේ පැහැය මේ වගේ දේවල් අපිට පිළිතුරු විදිහට දීලා තියෙනවා. බාර ගන්න පුළුවන්. ඒ වගේම තවත් ඔයාලගේ පොතේ ගොඩක් මේකට පිළිතුරු බාර ගන්න පුළුවන් පිළිතුරු තියෙනවා. හරි. ඊළඟට අහනවා දෙවෙනි ප්‍රශ්නේ විදිහට ආවේනිය පිළිබඳ පරීක්ෂණ කළ මෙන්ඩල් ගෙවතුමෑ ශාකයේ තෝරා ගැනීමට හේතු කරුණු 4ක් ලියන්න කියලා. එතකොට ආවේනිය පිළිබඳ පරීක්ෂණ කරපු ප්‍රථම බටහිර විද්‍යාඥයා තමයි ග්‍රෙගරි මෙන්ඩල් කියලා කියන්නේ. පූජකවරයෙක්. එයා මේකට ගෙවතුමෑ ශාකයේ තෝරගන්න මූලික වෙච්ච හේතු ගොඩක් තියෙනවා. මේකට හේතු තමයි පහසුවෙන් වගා කරන්න පුළුවන් වෙන එක. ඒක හේතුවක්.
පහසුවෙන් වගා කරන්න පුළුවන් විශේෂ අවශ්‍යතා නැහැ. ඒ නිසා ඒ වගේම කෙටි කාලයකින් ඵලදාව ලබා ගන්න පුළුවන් කෙටි ජීවන චක්‍රයක් තියෙද මේ ශාකයට. එතකොට අපිට යම් කෙටි කාලයක් තුළදී මේකෙන් විවිධ પરම්පරා ගානක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි පහසුවෙන් හඳුනාගත හැකි පරස්පර ලක්ෂණ යුගල තියෙනවා. ඒ කියන්නේ හැම ලක්ෂණයකම දෙපැත්තක් මේකේ අඩංගු වෙලා තියෙනවා. එතකොට උදාහරණ විදිහට කහ පාට බීජ තියෙනවා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත කොළ පාට බීජ තියෙනවා. ඊට වඩාත් නෑ ඒ යුගල මේ ලක්ෂණ තමයි තියෙන්නේ. ඊළඟට උස ශාක මිටි ශාක කියලා අපිට ඒ ලක්ෂණයක් දෙපැත්තට බෙදා ගන්න පුළුවන්. හරි. ඊළඟට තව තියෙනවා ස්වභාවික සුවපරාගණය කරන්න පුළුවන්. ඒ වගේම ස්වභාවිකව සිද්ධ වෙන්නේ සුවපරාගණය. නමුත් අපිට අවශ්‍ය වෙලා වලට කෘත්‍රිමව පරපරාගණය කරන්න පුළුවන්. ඔය වගේ හැකියාවන් ගොඩක් ඔය වගේ තියෙන යතුමේ ශාකේ තෝරගන්න විශේෂ හේතු තමයි ඒවා. ඊළඟට අපෙන් අහනවා නොමුහුම් උස සහ නොමුහුම් මිටි ශාක දෙකක් අතර ඒකාංග මොහොක් සිදු කළ විට පරම්පරා එතකොට අපිට පුළුවන් ඒක මම ඔයාලට පෙන්නන්නම් පිළිතුරක් තමයි ඔයාලගෙන් ඒකට බලාපොරොත්තු වෙන්නේ. නොමුහුම් උස ශාකයේ තියෙනවා නොමුහුම් උස ශාකයේ තියෙනවා නොමුහුම් මිටි ශාකයේ තියෙනවා. මේකේ තියෙනවා නිලීන ජාන සහ ප්‍රමුඛ ජාන. මේකේ 100%ක්ම උස කියන ලක්ෂණය තියෙන්නේ. මේකේ 100%ක්ම මිටි කියන ලක්ෂණය තියෙන්නේ. මේ දෙක එකතු වෙලා හැදෙන F1 පරම්පරාව 100%ක් උසයි. මොකද ප්‍රමුඛ ජානයේ උස ශාකයක් උස කියන ලක්ෂණය ප්‍රමුඛව පවතින නිසා. ඊළඟට ඒ විදිහට අපි ගදාගත්ත F1 පරම්පරාවේ දෙන්නෙක් අතර අන්තරාභිජනනය කරනවා. අන්තරාභිජනනය කරලා හදා ගන්නවා ඊගාව අපේ ඒකෙදි අපිට බලා ගන්න පුළුවන් මේ කියන TT කියන ලක්ෂණ දෙක මේක අතර අන්තරාභිජනනය කරාට පස්සේ ප්‍රමුඛව TT කියන capital T කියන කෙනා මේ විදිහට මේ දෙන්න එකතු වෙලා හැදෙනවා එක ජනිතේ. මේ දෙක එකතු වෙලා හැදෙනවා තව ජනිතේ. ඊට පස්සේ මේ විදිහට මේ රූප සටහනේ දක්වන විදිහට තමයි මේ කට්ටිය එකතු වෙලා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ප්‍රවේණි දර්ශයේ විදිහට අපිට අන්තිමට මෙන්න මේ විදිහේ ප්‍රවේණි දර්ශයක් පෙන්වන්න කරන්න පුළුවන් අනුපාතිකව සම්පූර්ණ 100%ක් උස ලක්ෂණය සහිත එකයි capital T simple T තින්නෙක් ඉන්නවා මෙතන මේ ඔයාලට පේනවා. ඒ වගේම සම්පූර්ණ මිටි ලක්ෂණය සහිත එක්කෙනෙක් ඉන්නවා. මේකට ප්ලැනට් කියන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරපු පනට් කොටුව කියන එක තමයි මේ ඔයාලට පෙන්නලා තියෙන්නේ. දැලිසක් වගේ මේ විදිහෙන් පුළුවන්. හරි. අපි ඊළඟට යන් අපේ කාල සීමාව ගොඩක්ම සීමිතයි. ඒ නිසා මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේදී අපෙන් අහලා තියෙන්නේ පරිවහන පද්ධතිය. එහෙමත් නැත්නම් මේකෙදි අහන්නේ අපෙන් ප්‍රමුඛ වශයෙන්ම සනාල පද්ධතිය මුල් කරගත්ත ප්‍රශ්න කිහිපයක් තමයි ඔයාලට යොමු කරලා තියෙන්නේ. ශාක පත්‍රවල ප්‍රභා සංශ්ලේෂණයෙන් ඉපදවන සීනි පළවෙනි කොටස ශාක පත්‍රයෙන් ප්‍රභා සංශ්ලේෂණයෙන් ඉපදවන සීනි ශාකයේ සියලුම කොටස් කරා පරිවහනය කෙරේ. මෙම පරිවහන ක්‍රියාවලිය සිදු කරන්නේ කුමන පටකයක් ඔස්සේද? එතකොට පටකේ තමයි ෆ්ලෝයම පටකය පිළිතුර වෙන්නේ. ඊළඟට දෙවෙනි එක ඉහත එකෙහි ඔබ නම් කළ පටකයේ අයත් වන සජීවී සෛල වර්ග දෙකක් නම් කරන්න. මේකට උදාහරණ උත්තර විදිහට අපිට දෙන්න පුළුවන් ප්ලොයමීය මෘදුස්තර සහ ප්ලොයමීය මෘදුස්තර ඊළඟට ප්ලොයමීය මෘදුස්තර සහ සහචර සෛල. ඔයාලට උත්තර විදිහට දීලා තියෙනවා ප්ලොයමීය මෘදුස්තර සෛල සහ සහචර සෛල. තවත් සෛල තියෙනවා පෙනේර සෛල. තන්තු සෛල කියලාද ප්ලොයමීය තන්තු කියලා තියෙනවා. ප්ලොයමීය තන්තු අජීවී. ඒ හින්දා ඔයාලට පිළිතුරු විදිහට දෙන්න පුළුවන් ප්ලොයමීය මෘදුස්තර සෛල සහ සහචර සෛල. හරි. ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නේ විදිහට
මිනිසා වැනි සතුන්ගේ ආහාර ජීර්ණ ඵල කුඩා අන්ත්‍රයේදී අංගුලිකාවල ඇති පයෝලස නාලිකාවලින් හෝ කේශ නාලිකාවලින් අවශෝෂණය කරනවා. අංගුලිකාවලට කුඩා අන්ත්‍රයේ තියෙන අංගුලිකා කියලා ඇඟිලි වෙන නිරුම් මේවට සම්බන්ධ වෙලා තියෙනවා පයෝලස නාලිකා සහ කේශ නාලිකා. ඒවා මගින් අවශෝෂණය කරන දේවල් වෙන වෙනම මොනවද කියලා අහනවා. එතකොට පයෝලස නාලිකාවලින් හා කේශ නාලිකාවලින් අවශෝෂණය කරන ජීර්ණ ඵල වෙන වෙනම සඳහන් කරන්න කියලා කියනවා. ප්‍රධාන ජීර්ණ ඵල 3යි ප්‍රෝටීන මේද අම්ල, ඇමයිනෝ අම්ල සහ ග්ලූකෝස්. එතකොට මේකෙදි අවශෝෂණය කරනවා අවශෝෂණය කරන ප්‍රධාන කොටස් තුන මෙන්න මේ විදිහට දීලා තියෙනවා. පයෝලස නාලිකා වගේ මේද අම්ල, පණ මේ කියලා මේක මතක තියාගන්න. එතකොට අනිත් දෙක අනිත් එකට කියලා මතක තියාගන්න පුළුවන්. මොකද්ද පයෝලස නාලිකා කියන එක පණ කියලා, පණ මේ කියලා තමයි මතක තියාගන්න ලේසි ක්‍රමයක්. මම කිව්වේ පයෝලස නාලිකා මගින් මේද අම්ල. ඊට පස්සේ එනං අනිත් එක කේශ නාලිකා වලින් ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල කියන එක ඔයාලට එතකොට ලේසියෙන් ඔලුවට ගන්න පුළුවන්. එතකොට ඒකට උත්තරේ තමයි ඒ විදිහට එන්නේ. ඊළඟට ගොඩක් සරල ප්‍රශ්නයක් අහලා තියෙන්නේ මොකක්ද? අවශෝෂණය කළ හැකි ජීර්ණ ඵල දේහේ පුරා පරිවහණය වන්නේ කවර පද්ධතියක් ඔස්සේද? පරිවහණය කරන ප්‍රධානතම පද්ධතිය තමයි රුධිර සංසරණ පද්ධතිය. එතකොට මේ ප්‍රශ්නයට උත්තර ඒ විදිහට සාකච්ඡා වෙන්නේ. හරි. එතකොට මේ ප්‍රශ්නය අවසానයි. 3A විද්‍යාගාරයේ පරීක්ෂණ සඳහා ඔබ භාවිතා කරන ලෝහ වර්ග 5ක තොරතුරු පහද දක්වා ඇත. ඒක ABCDE කියලා පහක් දීලා තියෙනවා. ඒ පහ කියන්න කලින් මම අර කොටු ඇතුළේ තියෙන මූල ලෝහ වර්ග 6 කියලා ඉන්නම්. සෝඩියම්, ලෙඩ්, සිංක්, මැග්නීසියම්, යකඩ, කොපර්, ඇලුමිනියම්, සිල්වර්. එතකොට ප්‍රශ්නේ කියලා තියෙන්නේ ඉහත A සිට E දක්වා සුදුසු ලෝහ පහත දක්වා ඇති ලෝහ අතුරෙන් තෝරා සංකේත ඇසුරින් නම් කරන්න. ඒ දීලා තියෙන්නේ මෙහි සෑදෙන ඔක්සයිඩ් දුමුරු පැහැතිය. එතකොට මෙතන තියෙන 8න් දුමුරු පැහැති ඔක්සයිඩ් හදන්නේ යකඩ. එතකොට ඒට උත්තරේ වෙන්න ඕනේ යකඩ. හැදෙන දුමුරු පාට ඔක්සයිඩ් තමයි ෆෙරික් ඔක්සයිඩ්. B තනුක HCl අම්ලය සමග ප්‍රතික්‍රියාවක් නොදක්වයි. රත් කළ විට කළු පාට වේ. ඒකට උත්තර වෙන්නේ මෙතන තියෙන උත්තර වලින් නම් කොපර්. හැදෙන කළු පාට ඔක්සයිඩය කොපර් ඔක්සයිඩ්. C ජලය සමග ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරයි. ජලය සමග ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එතකොට සෝඩියම්, පොටෑසියම් වගේ මූලද්‍රව්‍ය තමයි ජලයත් එක්ක වේගයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. මෙතන පොටෑසියම් දීලා නැති හන්දා අපිට ගන්න වෙන්නේ සෝඩියම්. සෝඩියම් තමයි එතකොට උත්තරේ වෙන්නේ. C එකට උත්තරේ සෝඩියම්. D යකඩ ගැල්වනයිස් කිරීමට යොදා ගනී. යකඩ ගැල්වනයිස් කරනවා කියන්නේ යකඩ මතු පිටින් ආලේපයක් ගල්වන එකට. ගැල්වනයිස් කිරීම සඳහා භාවිතා කරන්නේ යකඩ වලට වඩා සක්‍රියතාවෙන් වැඩි ලෝහයක්. ඒ කියන්නේ යකඩ වලට උඩින් සක්‍රියතා ශ්‍රේණිය තියෙන ලෝහයක්. මේ ක්‍රමයට කියන්නේ කැතෝඩිය ආරක්ෂණය කියලා. ඒ කියන්නේ මේකෙදී යකඩ කැතෝඩයක් බවට පත් වෙලා විකාදනය වෙන එකෙන් ආරක්ෂා වෙනවා. එතකොට ඒකට ගන්න වෙන උත්තරය තමයි සිංක්. D එකට උත්තරය වෙන්නේ සිංක්. E දීප්තිමත් සුදු පැහැති දැල්ලක් සමග දැවේ. ඔයාලා මේ පරීක්ෂණ නම් සමහර විට ලැබ් එකේදී කරලත් ඇති. ඒකට උත්තරය වෙන්න ඕනේ මැග්නීසියම්. මැග්නීසියම් තමයි දීප්තිමත් සුදු පැහැති දැල්ලක් සහිතව දැවෙන්නේ. දෙවෙනි ප්‍රශ්නය E ලෝහයට තනුක HCl අම්ලය දැමුව විට ප්‍රතික්‍රියා කරයි. E කියන්නේ මෙතන මැග්නීසියම්. ඒකත් එක්ක තනුක HCl අම්ලයේ ප්‍රතික්‍රියාව ගැන තමයි අහලා තියෙන ප්‍රශ්නේ. එහිදී ලැබෙන නිරීක්ෂණ දෙකක් ලියන්න කියලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නයක ඒකෙදී මැග්නීසියම් කියන්නේ භාෂ්මික ලෝහයක්. එතකොට අම්ලයක් සමග ප්‍රතික්‍රියාවෙන් එහි ලවණය හා හයිඩ්‍රජන් වායු තමයි හදන්නේ. අහලා තියෙන නිරීක්ෂණනේ. එතකොට අපි දකින්න දේවල් හා අපිට දැනෙන දේවල් තමයි ලියන්න ඕනේ. එතකොට අපි දකින වායු බුබුලු පිට වෙනවා. වායු බුබුලු විදිහට පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. ලෝහ කැබැල්ල ක්ෂය වෙනවා. ලෝහ කැබැල්ල දියවි ද්‍රාවණයට එක් වෙනවා. ඒ වගේම මේක තාපදායක ප්‍රතික්‍රියාවක් හන්දා නලය රත් වෙනවා. ඔය උත්තර තුනෙන් දෙකක් ලියවනම් හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහලා දිනවා එකේ සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න. ඒකේ රසායනික සමීකරණය මේ B උත්තරය වලට දීලා තියෙන්නේ. ඒකේ මැග්නීසියම් සෝලිඩ් දාන 2ක් HCl එක්වස් මැග්නීසියම් ක්ලෝරයිඩ් හයිඩ්‍රජන් ගෑස් හැදෙනවා. එහෙම නැත්නම්
මැග්නීසියම් වෙනුවට E කියලා දාලා E ධන දෙකක් HCl ඊතලයක් ECl2 ධන H2 කියලා ලියවත් හරි. ওই දෙකෙන් කොයි විදිහට තිබ්බත් හරි. ඊළඟට තුන්වෙනි එක විද්‍යාගාරය තුලදී C ලෝහය ගබඩා කර ඇත්තේ කෙසේද? C කියන්නේ සෝඩියම්. පළවෙනි කාණ්ඩයේ ලෝහ ප්‍රතික්‍රියාශීලීත්වය වැඩිනේ. වාතයේ විට ගැටුණු පවා වාතයත් සමග ගැටුණු විට පවා යාලා ප්‍රතික්‍රියා කරන්නයි බලන්නේ. ඒකින්ද අපි සාමාන්‍යයෙන් වාතය නිරාවරණය වෙන තැන් වල තියන්නේ නැහැ. ඒක හන්දා අපි ගන්නේ පැරපින් තෙල් හෝ භූමි තෙල්. ඒවා තුල තමයි සෝඩියම්, පොටෑසියම් මේ වගේ ඒවා ගබඩා කරන්නේ. හතර මෙම ලෝහ පහ සක්‍රියතාව වැඩි වෙන පිළිවෙලට ලියන්න. ඒකට නම් ඔයාලා සක්‍රියතා ශ්‍රේණිය දැනන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක පාඩම් කරගන්න. මොකද ඔයාලට විද්‍යුත් රසායන කෝෂ, විද්‍යුත් විච්ඡේදනය වගේ ප්‍රශ්නයකදී සක්‍රියතා ශ්‍රේණිය නැතුව නම් ලියන්න බෑ. ඒක හන්ද අනිවාර්යෙන් පාඩම් කරගන්න. ඔය සින්දු එහෙමත් තියෙනවනේ. කොහොම හරි කමන්නේ පාඩම් හිටින්න ඕනේ. හතරෙන් ප්‍රශ්න හරියට මෙම ලෝහ පහ සක්‍රියතාව වැඩි වෙන පිළිවෙලට ලියන්න. එතකොට සක්‍රියතා ශ්‍රේණිය සක්‍රියතාව වැඩි වෙන්නේ 15ට ඉහළට. එතකොට පිළිවෙල වෙන්න ඕනේ කොපර්, ෆෙරස්, සිංක්, මැග්නීසියම්, සෝඩියම්. එහෙම නැත්නම් ඔයාලා සංකේත විදිහට ලියනවා නම් B, A, D, E, C. ඔය උත්තර දෙකෙන් මොකක් තිබ්බත් හරි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය D ලෝහය හැර යකඩ මල බැඳීම වැළැක්වීමට යකඩ සමග ස්පර්ශව තැබීමට යොදාගත හැකි ලෝහය කුමක්ද? ඒකට උත්තරය වෙන්න D කියන්නේ මෙතන සිංක් නේ. එතකොට සිංක් අයින් කළාම සිංක්ට උඩින් තියෙන සක්‍රියතාව ශ්‍රේණිය සිංක් ෆෙරස්ට වඩා උඩින් තියෙන කෙනෙක් තමයි ගන්න ඕනේ. එතකොට මැග්නීසියම් සෝඩියම් දෙන්නම ඉන්නේ ෆෙරස්ට වඩා උඩින්. එතකොට සාමාන්‍ය සෝඩියම් නම් ගන්න නැහැ. උත්තරේ විදිහට ගන්න වෙන්නේ මැග්නීසියම්. එතකොට පහට උත්තරේ E හෝ මැග්නීසියම්. ඊළඟට ඔයාලට මම කියන වේගය වැඩිද? හෙලෝ හෙලෝ නෑ අක්කේ. තේරෙනවද කියන ඒවා? ඔව්. හරි හරි. ඊළඟට නම් තියෙන ගාණක් D1 සාන්ද්‍රණයේ ඝන ඩෙසිමීටරයට මවුල 2ක් වන NaOH ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් තුළ අඩංගු NaOH ස්කන්ධය උපමනද? ඒක හදන්නේ පල්ලෙහාම දීලා තියෙන ස්ලයිඩ් එකේ NaOH මවුල එකක ස්කන්ධය හොයනවා. ඒකේ 23යි 16යි එකයි එකතු කරලා 40ක් අරන් තියෙනවා. 23 කියන්නේ සෝඩියම් වල මෞලික ස්කන්ධය. ඔයාලට දීලා තියෙනවා ගාණ යටින් ඒවා. සෝඩියම් වල මෞලික ස්කන්ධය 23යි, ඔක්සිජන් වල 16යි, හයිඩ්‍රජන් වල 1යි. ඒ තුන එකතු කළාම 40යි ග්‍රෑම්. NaOH මවුල දෙකක ස්කන්ධය හොයනවා. මේක දෙකක් මවුල ඝන ඩෙසිමීටර හින්දා 40 ග්‍රෑම් වැඩි කරනවා දෙකකින්. එතකොට 80යි ග්‍රෑම්. ඊළඟට ඒක තියෙන්නේ ඝන සෙන්ටිමීටර 1000කනේ. 80 ග්‍රෑම් තියෙන ඝන සෙන්ටිමීටර 1000ක. අපිට හොයන්න කියලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර 100කනේ. 100ක හොයන්න නම් 80 1000න් බෙදලා 100න් වැඩි කරනවා. එතකොට අපිට නම් ග්‍රෑම් 8. පළවෙනි එකට උත්තරය වෙන්නේ එතකොට ග්‍රෑම් 8. ඊළඟට දෙවෙනි එකේ එම NaOH ස්කන්ධයේ ඇති NaOH මවුල ගණන කොපමණද කියලා අහන්නේ. එතකොට ඔයාලා දන්නවනේ සමීකරණයක් තියෙන මවුල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියලා. ඒකට ආදේශ කළා තමයි උත්තරේ ගන්න ඕනේ. ඒකට ආදේශ කළාම 8යි ග්‍රෑම් බෙදෙනවා 40යි GMOL ඍණ 1කින්. එතකොට උත්තරේ වෙන 0.2යි මවුල. ඒ ගාන තේරුණාද හදපු විදිය? හෙලෝ ඔව් ඔකේ. ඊළඟට ඔයාලගේ 12 වෙනි පාඩම විද්‍යුත් රසායන පාඩමෙන් තමයි මේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ. මේකට එන්න කලින් ඔයාලා පොඩ්ඩක් මේකේ වටපිටාව ගැන දැනගන්න ඕනේ. විද්‍යුත් කෝෂයි විද්‍යුත් විච්ඡේදනය කියන්නේ දෙකක්. විද්‍යුත් කෝෂවලදී සක්‍රියතා ශ්‍රේණි ඉහළින් පිහිටි ලෝහය ඇනෝඩේ විදිහටත් පහළින් පිහිටි ලෝහය කැතෝඩේ විදිහටත් ක්‍රියා කරනවා. ඇනෝඩේ අසල වෙන්නේ ඔක්සිකරණය, කැතෝඩේ අසල වෙන්නේ ඔක්සිහරණය. විද්‍යුත් කෝෂවලදී ඇනෝඩය ඍණ, කැතෝඩය ධන. කැතෝඩේ අසලට ගමන් කරන්නේ කැටයන,
ඇනෝඩය අසලට ගමන් කරන ඇනායන. කැටායන කියන්නේ ධන ආයන, ඇනායන කියන්නේ ඍණ ආයන. එතකොට ප්‍රශ්නය අහලා තිනවා මෙහි ඒ ඇටවුමක් දැක්වෙන විද්‍යුත් ධාරාවක් නිපදීම සඳහා නිර්මාණය කළ සරල කෝෂයකි. මෙහි ධන හා ඍණ අග්‍ර ලෙස ක්‍රියා කරන තහඩු නම් කරන්න. එතකොට දැන් අපි මේකේ ධන ඍණ හොයාගන්න නම් ඔයාට සක්‍රියතා ශ්‍රේණියේ මේ දෙන්න තියෙන තැන් ගැන පොඩ්ඩක් අදහසක් තියෙන්න ඕනේ. එතකොට සිංක් තමයි උඩින් ඉන්නේ, කොප්ප තමයි පල්ලෙහාන් ඉන්නේ. එතකොට සක්‍රියතා ශ්‍රේණිය ඉහළින් පිටින කෙනා ඇනෝඩයනේ. එතකොට සිංක් තහඩුව තමයි ඇනෝඩය විදිහට ක්‍රියා කරන්නේ. කොප්ප තහඩුව තමයි කැතෝඩය විදිහට ක්‍රියා කරන්නේ. ඇනෝඩය තමයි ඍණ අග්‍රය වෙන්නේ. කැතෝඩය තමයි ධන අග්‍රය වෙන්නේ. එතකොට කොප්ප තහඩුව තමයි ධන අග්‍රය, ඍණ අග්‍රය වෙන්නේ සිංක් තහඩුව. මෙහි ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ කුමන දිශාවටද? ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ ඍණ සිට ධනට. එතකොට ඍණ අග්‍රේ නම් ධන අග්‍රේට යන්න ඕනේ. ඍණ කියන්නේ සිංක් තහඩුව, ධන කියන්නේ කොප්ප තහඩුව. එතකොට ඉලෙක්ට්‍රෝන ගලා යන්න ඕනේ සිංක් තහඩුවේ ඉඳන් කොප්ප තහඩුව දක්වා. ඊළඟ ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ සිංක් හා කොප්ප තහඩුව අසල ප්‍රතික්‍රියා වෙන වෙනම ලියන්න. ඇනෝඩයේ අසල, ඒ කියන්නේ සිංක් තහඩුව අසල වෙන්නේ ඔක්සිකරණයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. මේකේ පොඩි අතට මුද්‍රණ දෝෂයක් තියෙනවා. ඔයාලා මේ ප්‍රතික්‍රියා ලියද්දී ඔයාලා භෞතික අවස්ථා ලියන්න ඕනේ. එහෙම නැත්නම් නම් වැරදි. එතකොට සිංක් තහඩුව අසල වෙන්නේ සිංක් තහඩුව ෂය වෙවි සිංක් 2+ අයන පිට කරන එක. එතකොට සිංක් සොලිඩ් වෙන්න ඕනේ. වරන් ඇතුලේ S යටින් S දාගන්න. ඒක පස්සේ ඊතලේ සිංක් 2+ AQ කියලා දාලා දෙකක් ඉලෙක්ට්‍රෝන තමයි පිට කරන්නේ. එතකොට කොප්ප තහඩුව අසල වෙන්නේ ඔක්සිහරණය. කොප්ප කියන්නේ ලෝහයන්නේ. කොප්පට තව ඉලෙක්ට්‍රෝන අරගෙන යා ඍණ අයන වෙන්නේ නැහැ. ලෝහ ඍණ අයන හදන්නේ නැහනේ. එතකොට ද්‍රාවණයේ තියෙනවනේ තනුක H2SO4 තියෙනවනේ. ඒකෙන් H+ අයන නිදහස් වෙලා තියෙනවනේ. ඒ නිදහස් වෙච්ච H+ අයන තමා ගන්නෙ කොප්ප අසලදී ඔක්සිහරණයට. එතකොට දෙකක් H+ AQ වෙන්න ඕනේ. එතන දාලා නැහැ ඒක දාගන්න. AQ ධන දෙකක් ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ගෑස් වෙනවා. H2 ගෑස්. ඊළඟට අහලා තියෙනවා හතරවෙනි ප්‍රශ්නේ ඒ අතරින් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව කුමක්ද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඇනෝඩය අසල. එතකොට ඇනෝඩය කියන්නේ සිංක්නේ. එතකොට සිංක් තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔයාලා සිංක් තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව කියලා ලියලා තිබ්බත් හරි නැත්නම් එතන වෙන ප්‍රතික්‍රියාව ලියලා තිබ්බත් හරි. සිංක් ලෝහය සිංක් 2+ එක්වස් හදලා දෙකක් ඉලෙක්ට්‍රෝන පිට කරන එක ලියලා තිබ්බත් හරි. ඊළඟට මෙහි B ඇටෝමයෙන් දැක්වෙන්නේ යකඩ මත තඹ ආලේප කිරීමට සකස් කළ හැකි ඇටෝමකි. මේ තියෙන B ඇටෝම ඔයාලට පේනවනේ A ඇටෝමට හැපත තියෙන එක. ඒකේ හිස්තනක් එහෙමත් තියෙනවා උඩින්. ඒක සම්පූර්ණ කරන්න තියෙනවා. මේට කෝෂ දෙකක් යොදා X හා Y නම් කර ඇටෝම අඳින්න භාවිත ටයිපින් මිස්ටේක් එකක් ඒක. ඇටෝම අඳින්න කියලා තියෙන්නේ. එතකොට මෙතන අරන් තියෙන විද්‍යුත් ලෝහාලේපනයනේ. විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ විද්‍යුත් විච්ඡේදන මූලධර්මයේ භාවිතයට ගනු ලබමින් කරන ක්‍රියාවක්. එතකොට විද්‍යුත් ලෝහාලේපනයේදී කැතෝඩය වන්නේ ආලේප කරගත යුතු වස්තුවයි. ඇනෝඩය වෙන්න ඕනේ ලෝහ පතුර. එතකොට ද්‍රාවණය කැතෝඩයේ ලෝහ අයන සහිත ලවණ ද්‍රාවණයක් විය යුතුයි. විද්‍යුත් විච්ඡේදනයේදී ධන අග්‍රය වන්නේ ඇනෝඩයයි, ඍණ අග්‍රය වන්නේ කැතෝඩයයි. එතකොට ධන අග්‍රයට සම්බන්ධ වෙන කෝෂයේ ධන අග්‍රයට සම්බන්ධ වෙන කෝෂයේ ධන අග්‍රය, ඍණ අග්‍රයට සම්බන්ධ වෙන කෝෂයේ ඍණ අග්‍රය. එතකොට මේ රූපේ තියෙන විදිහට ඔයාලා එක ලකුණු කළා නම් හරි. ධන අග්‍රයට කෝෂයේ ධන අග්‍රය දන්නවනේ ධන ඍණ හොයන්න බැටරි එක. ධන කියන්නේ දිග ඉර කෑල්ල, ඍණ කියන්නේ පොඩි ඉර කෑල්ල. එතකොට දිග ඉර කෑල්ල සම්බන්ධ වෙන ධන අග්‍රයට, ඍණ කියන්නේ පොඩි ඉර කෑල්ලනේ. ඒක ඍණ අග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මෙතන XY නම් කරන්න කියලා තියෙනවානේ. මෙතන අරන් තියෙන්නේ කොප තහඩුව කියලා. එතකොට යාගේ ලවණයක් වෙන්න එපා ගන්න ද්‍රාවණය. එතකොට අරන් තියෙන්නේ කොප සල්ෆේට් ද්‍රාවණය. ඊළඟට 5B මෙහි යකඩ ඇණය ඇනෝඩයේද කැතෝඩයේද? යකඩ ඇණය
මතනේ අපි ආලේප කරන්නේ කොප. එතකොට යකඩ වෙන්න ඕනේ කැතෝඩය. එයා මෙතනදී කැතෝඩේ වෙන්නේ උත්තර වෙන්න ඕනේ. එතකොට B කැතෝඩය. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න හදන්නේ අපේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි රචනා ප්‍රශ්නය. සාමාන්‍යයෙන් ගොඩක් අය ෆිසික්ස් කොටස තෝරගන්න කැමති නෑ අමාරුයි කියලා හිතන නිසා. ඒ වුණත් නංගි මල්ලි අපි හරියට ක්‍රමය අල්ලගත්තොත් අනික් කොටස් දෙකට වඩා ලේසි කොටසක් තමයි ෆිසික්ස් කොටස. මම දැන් ප්‍රශ්නෙට යන්නම්. ඒ කොටස AB අණු සන්නායක කම්බියකි. AB සන්නායකය තුලින් ගලා යන ධාරාව හා සන්නායක දෙකළවර විභවාන්තරය අතර සම්බන්ධතාවය සෙවීම සඳහා සකස් කරන ලද පරිපථයක් පහත දැක්වේ. එතකොට මේ තියෙන පරිපථය ආශ්‍රයෙන් තමයි අපිට ප්‍රශ්නේ සකස් වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන AB ලක්ෂ දෙක ලකුණු කරලා තියෙනවා. ඒ දෙක අතර තමයි එතකොට මේ සන්නායකය පිටලා තියෙන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නෙට අපි යමු. AB සන්නායකය දෙකළවර විභවාන්තරය හා ඒ තුලින් ගලා යන ධාරාව අතර සම්බන්ධතාව සෙවීම සඳහා ඉහත රූපයේ දැක්වෙන පරිපථයට සම්බන්ධ කළ යුතු වෙනත් අත්‍යවශ්‍ය උපකරණ ඇතුළත් කර පරිපථය නැවත අඳින්න. එතකොට ඔයාලා කරන්න ඕනි අපිට සන්නායකයේ දෙකළවර විභවාන්තරය හොයන්න සහ ඒ තුලින් ගලා යන ධාරාව හොයන්න ඕනි උපකරණ දෙක සම්බන්ධ කරලා ආපහු අපිට පරිපථය අඳින්න කියලා කියනවා. එතකොට ඔයාලට දැන් පේනවා ඇති මෙන්න මේ විදිහේ පරිපථයක් තමයි අපි අඳින්න ඕනි. එතකොට ඔයාලා දැනගන්න ඕනි කරුණු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි ඇමීටරයක් සම්බන්ධ කරනවා නම් ඒ කියන්නේ අපි ධාරාව ගලා යන පරිපථය තුළින් ගලා යන ධාරාව හොයන්න තමයි අපි ඇමීටරයක් සම්බන්ධ කරන්නේ. එතකොට අපි ඇමීටරය සම්බන්ධ කරන්නේ හැම වෙලේම පරිපථයට ශ්‍රේණිගත විදිහට. ඔයාලට අවබෝධයක් ඇති මේ වෙනකොට ශ්‍රේණිගත සහ සමාන්තරගත කියන්නේ මොකක්ද කියන එක ගැන. එතකොට මේ විදිහට ඇමීටරය අපි ශ්‍රේණිගත විදිහට සම්බන්ධ කරනවා පරිපථයට. ඊළඟට වෝල්ට් මීටරය සමාන්තරගත විදිහට මේ ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට ඔයාලා මේ විදිහට ඇඳලා තියෙන්න ඕනි. ආයුබෝවන් නංගි මල්ලි. ඔයාලා මෙතෙක් වෙලා එකතු වෙලා ඉඳී ශ්‍රී ලංකා වායඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමය මගින් ගෙන එනු ලබන නැන පහන අපොස සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණ මාලාව සමගයි. නංගි මල්ලියේ ඒකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හැටියට අපි විද්‍යා ප්‍රශ්න පත්‍රය අවසානය වෙනකන් කතා කරලා තියෙනවා. ඒත් අපිට තව එක ප්‍රශ්නයක් තියෙනගෙන හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා. නමුත් නංගි මල්ලියේ ඔයාලා මේ සහභාගී වෙන සම්මන්ත්‍රණ මාලාව Zoom තාක්ෂණය හරහා කරන්නේ. ඒත් නංගි මල්ලියේ ඒකට කිසිම ඩේටා ගාස්තුවක් ඇවෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි නංගි මල්ලියේ අපේ විශ්වවිද්‍යාලය හරහා තමා අපේම ලින්ක් එක අරන් තියෙන්නේ. නමුත් කනගාටුවෙන් කියන්න වෙනවා අපිට ඒ සඳහා ලැබිලා දෙන කාල සීමාව බොහොම කෙටි. එම කාල සීමාව ඔයාලා විද්‍යා පේපර් එක අවසන් කරන්න සුළු මොහොතකට කලින් ඒක අවසන් වුණා. ඒක නිසා අපි මෙතනින් ඒක නවත්තන්න සිද්ධ වෙනවා. නංගි මල්ලියේ මේ සම්මන්ත්‍රණ මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණය සහභාගී වෙලා ඔයාලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඔයාලට O-level විභාගයේ විශිෂ්ට ලෙස ජය ගන්න එම දැනුම උපකාරී වේ කියලා අපි සියලු දෙනාම හිතනවා. නංගි මල්ලියේ එහෙනම් ඔයාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉඳී කියලා හිතනවා. එහෙනම් ඔයාලා සහභාගී වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට අයුරින් ජය ගන්න ලැබේවා කියලා ශ්‍රී ලංකා වායඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.